හරි ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. හොඳයි අපි මේ ගිය සතියේ අපි කතා කර තැනින් අපි අද පටන් ගමු අවසන් කර තැනින් පටන් ගමු ගිය සතියේ සාකච්ඡා කරලා මම කතා කරන එක ඇහෙනවනේ සරුෂි ඇහෙනවද? ඔව් සර්. එතකොට මේ ඔයගොල්ලන්ට මතක ඇති අපි පාඩම් අංක 10 7 වෙනි 8 වෙනි කවිය පාඩම් කරගන්න කියලා කිව්වේ අද. මම හිතනවා ඔයගොල්ලෝ මේ 8 වෙනි කවිය පාඩම් කරගෙන ඇති කියලා. මේ පාඩමේ 8 වෙනි කවිය. ඒක 10 වෙනි පාඩමේ 8 වෙනි කවිය. එතකොට මුදුරුව සිහිලැලිය ගඟුලැලිය කියන කවිය මුදුරුව සිහිලැලිය ගඟුලැලිය කියන කවිය නේද පාඩම් කරගන්න කියලා කිව්වද? ඊළඟට මේ දැන් මම හිතනවා ඔයගොල්ලෝ කවිය පාඩම් කරගෙන ඇද්ද කියලා හැම කෙනෙක්ම කැරගලේ වැජිබින්නා වූ ආකාරය පිළිබඳව විවරණයක් කරන ඒ කවිය පාඩම් කරලා තියාගන්න කියලා කිව්වා. ඊළඟට අපි ලබන සතියේ සතියේ පාඩම් කරගන්න ඕන කවිය තමයි 9 වෙනි කවිය පවනද පිපිතුරේ නිරතුරේය කුසුමන් පිටුරේය මලුතුරේය අවට සුවිවි සීරේ බිඟුසරය සිතේ වෙහෙර කෙරේ ලෝභ කෙරේ කියන කවි පාඩම් කරගන්න ඕන ඊළඟ කවි විදිහට. ඇත්තටම දැන් මේ කවි පාඩම් කරන එක ඔයගොල්ලෝ හැම කෙනෙක්ම කරන්න ඕන තමන් කල්පනා කරලා කරන්න ඕන තමන් හිතලා කරන්න ඕන කියලා මම හැමදාම කියනවා. මොකද ඔන්ලයින් පන්තියෙන් අපේ දරුවෝ සාමාන්‍ය පන්තියට ආවන් පස්සේ තමයි තේරෙන්නේ ඔන්ලයින් පන්තියේ තමන්ගේ කාර්යභාරය හරියට කරලා නැති බව. හොඳට වැඩ කරපු දරුවෝ අපි හොඳට වැඩ කරපුවා සාමාන්‍ය පන්තියේ හොඳට වැඩ කරපු දරුවෝ ඇත්තටම තමන් තේරුම් අරගෙන නැහැ මේ ඔන්ලයින් තාක්ෂණය තුල ගුරුවරයාට ඔබ වෙනුවෙන් කළ හැකි කාර්යභාරය යම් ප්‍රමාණයකට සීමා වෙලා තියෙනවා. ඒතර සීමා වීමත් එක්ක ඔයගොල්ලෝ තේරුම් අරගෙන තමන්ම තේරුම් අරගෙන මේ හැමදාම මතක් කරන්නේ ඒකයි තමන් මේ කියන කොට තමන්ට අවංකව පාඩම් කරලා තියාගන්න. එහෙම නැති වුණොත් වෙන්නේ විභාග කිට්ටු කරලා තව ඔබට මාස සාමාන්‍ය විදිහට දෙසැම්බර් මාස සාමාන්‍ය විදිහට ඔබගේ නියමිත විභාගයේ තිබුණොත් ඔබ පාඩම් සමහර දරුවෝ අපේ පාඩම් කරන්න පටන් ගන්න සැප්තැම්බර් මාසෙ විතර. අගෝස්තු ඉවර කරලා ඉනවාඩුවත් ඉවර කරලා පාඩම් කරන්න පටන් ගන්නවා. ඉතින් එහෙම කරන්න ගියොත් අන්න අපිට ප්‍රශ්නයක් එනවා. මොකද ගැටලුව අපිට බැරි වෙනවා අපිට මේ අරතු අපේ මේ අපි කියන සැටිස් ඒ කියන්නේ අපි කියන බොහොම විශ්වාසයෙන් විභාගයට යන ගැටලුවක්. මොකද පාඩම් කිරීම හරියට කරගෙන නැහැ. ඒ නිසා ඒ වැඩේ කරන්න එපා. දරුවනේ ඔයගොල්ලෝ පාඩම් කරන්න තියෙන කොටස් ටික දැන් මේ කියන පිළිවෙලට පාඩම් කරලා තියාගන්න. දැන් මේ දවස්වල සාමාන්‍ය පන්තියේ කවි ටික අරගෙන ඉවරලා ඒවා හරි දාලා ඒවා ඔයගොල්ලෝ දරු සාමාන්‍ය පන්ති වැඩ කරන කම අපේ පන්ති අප දරුවෝ පන්තියේ කවි ටික අරගෙන ඉවරලා පාඩම් අරගෙන ඒවා හරි දාලා ඒක නිමාවට පත් කරලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ දැන් ඒ කාර්යභාරයත් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න බැරි නිසා ඔයගොල්ලෝ මතක තබා ගන්න කාරණාවක් තියෙනවා. ඔයගොල්ලෝ Taman තවක් වෙලා මේ පාඩම් කරන කවි ටික හරියට පාඩම් කරලා තියාගන්න. හැම කෙනෙක්ම මේ වැඩේ කරන්නම ඕන. ඒකට ගෙදරින් ඉන්න වැඩිහිටියොත් මගේ දැන් මේකට ඔයගොල්ලෝ සහාය ලැබෙනවා මේ වෙද්දි. මොකද අපි සාමාන්‍ය පන්තියේ වැඩ ටික කරමියන ප්‍රමාණය ගත්තා. දැන් මේ වෙනකොට අපි ඉන්න ඕන ප්‍රමාණය ගත්තා. අපි හොඳ තැනක ඉන්නට ඕන මේ විදි පාඩම් කරලා හොඳ ප්‍රමාණයක් පාඩම් කරලා තියාගන්න ඕන. එදිනෙදා කරන වැඩ ටික කරලා තියාගන්න ඕන. එතකොට අපි අවසාන විභාගෙට වෙද්දී අපි අමාරු වෙන්නේ නැහැ. අපි තාම පොඩි වැඩ ටික කරලා තිබුණා. හැම කෙනෙක්ම මතක තබා ගන්න. හරිද? එතකොට මේ ලබන සතිය ඔයගොල්ලෝ පාඩම් කරගන්න තියෙන කවිය දැන් මම මතක් කරේ. පවනද පිපිතුරේ නිරතුරේය කුසුමන් පෙති තුරේය
මලතුරේ කියන කවිය. කෑරගලේ වැජිමනේ තවත් ආකාරයක් තමයි ඒකෙන් විස්තර වන්නේ. අර සුල්ලංගේ ඇවිල්ලා මල්පුණු ගස්වල මල් පිටි මළුවේහි වියට වැටලා මළුවේ ඇතිරෙනවා. ඊට පස්සේ ගත්තාම හැමතැනම මල් පිපිලා ඒවා ඒ මල්පුණු විල් තියෙනවා. ඒවා බීමැස්සේ ඇවිල්ලා නාදේ කරනවා. ඊළඟට ගත්තාම එහෙම ඒ ආකාර බලුවාම කෙනෙක් හැම කෙනෙක්ගේම ඒ වීර වහන්සේ කෙරෙහි තමන්ගේ හිත ඇදිලා යනවා. මේක තමයි කෑරගල වැජි වෙන්නා වූ තවත් එක් ආකාරයක් වෙන්නේ. ඔයගොල්ලෝ මේ කවිය පාඩම් කරගන්න. ඇත්තටම සාමාන්‍ය පන්තියේ දැන් කවි 10ම පාඩම් දීලා අවසන් කරපු ගොඩාක් දරුවෝ ඉන්නවා. ඉතින් සමහරව ඉන්නවා ඒ ඔන්ලයින් ඉඳලා ගිය සතියේ මේ සතිය සම්බන්ධිත අපේ දරුවෝ ඇත්තටම පාඩම් කරලා නැහැ. ඉතින් ගෙදරින් ඕගොල්ලෝ තමන්ට අවං කරලා කල්පනා කරලා බලන්න මම ඇත්තටම මේ කවි ටික පාඩම් කරලා අවසන් කළාද? ඉතින් ඔබට මම දන්නවා ඔබට මේක මතක් කරන්න ඕන දැන් මම පහුගිය දවසේ කිව්ව ඔයගොල්ලන්ට මේ පාඨ්‍ය පන්ති වලින් සාමාන්‍ය විභාගෙදී කවි වල පදයක් දෙකක් සම්පූර්ණ කරන්න ඊළඟට විචාර ලියන්න මේ පද්‍ය පන්ති පාඩම් කරගෙන ඉතාම වටිනවා. ගිය සතියේ කිව්වා මේවරත් විචාර ලියීම සඳහා කවි පාඩම් කරපුවා ඉතින් පහසුරා මොකද ගද්‍ය උද්දෘත වෙනකොට පද්‍ය උද්දෘත වලින් විචාර ටික සම්පූර්ණ කරලා තිබ්බා. මම විචාර වලට ප්‍රමාණිත කියන ඊයේ ඉදා කිව්වා. ඔන්ලයින් ඉඳ දරුවෝ තමන් වෙලාව හදාගෙන කොයිතරම් වෙලාවක් කොට ගන්නවද මම උගට ඉදා කිව්වා විනාඩි එක විචාරයක් ලියන්න විචාර කොටසක් ලියන්න විනාඩි 17ක් වගේ ප්‍රමාණයකට වැඩිය ගන්න බෑ. ඒ නිසා ඔබ මේ විනාඩි 17 ඇතුළේ ඉඳගෙන විනාඩි 17න් මෙහා ඉඳගෙන ඔබ විචාර ලියවීම සූදානම් කර විචාර ලියලා පුරුදු පුහුණු වීම අත්‍යවශ්‍යයි. අපි සාමාන්‍ය පන්ති නම් ඒක කරගෙන යනවා. එතකොට අපි ගත්තොත් අපි ඉක්මන් කළා ඔයගොල්ලෝගේ 9 වෙනි පාඩමට 9 වෙනි පාඩමේ අදාළ කොටස වෙන්නේ උග්ගසේන සිටුපුතේ කතාවස්තුවේ තමයි අපි ඉන්නේ 8 වෙනි පාඩමේ කතා අපි සම්පූර්ණ අවසන් කරලා තියෙන මේ වෙනකොට 8 වෙනි පාඩමේ විවරණය කරගෙන විචාර කරගෙන දැන් 9 වෙනි පාඩමේ කොටසක් අපි ගිය සතියේ සාකච්ඡා කරා. අද ඉතිරි ටික විස්තර කරගෙන ඉදිරියට යම් ප්‍රශ්නකුත් සාකච්ඡා කරන්න අවශ්‍යතාවයක් තියෙනවා මේ පාඩමේ. ඒකත් පොඩ්ඩක් බලන්න. හරිද? අපි මෙන්න මේ පාඩමේ උග්ගසේන සිටුපුතේ කතාවස්තුව ඇත්තම ඔයගොල්ලෝ හැඳින්වීමත් මේකේ පාඩම් කරගන්න ඕන. අපි 8 වෙනි පාඩමේ හැඳින්වීම පාඩම් කරගත්තා වගේම 9 වෙනි පාඩමෙත් හැඳින්වීම පාඩම් කරගන්නට ඕන. මේ උග්ගසේන සිටුපුතේ කතාවස්තුව කියන කොටසේ ඉඳලා මේ ටික ඔයගොල්ලෝගේ පොතෙන් උට්ටාගත්ත කොටසක් තියෙන්නේ. පොතේ නැති කොටසකුත් තියෙනවා මේ ටික පොතේ නෑ. සායි ටික පොඩ්ඩක් බලා ගන්නට ඕන. මෙන්න මෙතනට එනකම් පොතෙන් උට්ටා දැක්වීමක් තියෙන්නේ. එතකොට ඒ දක්වා තියෙන කොටස පාඩම් කරලා මතකයෙන් පිළිතුරු ලියීම ඔබ සතු කාර්යභාරයක් බව මතක තබා ගන්නට ඕන. මේකත් අපි සාමාන්‍ය පන්තිනම් පාඩම් අරගෙන හරි දාලා එකකින් නෝට්වත් කරලා තියෙනවා. ඒතර උග්ගසේන සිටුපුතේ කතාවස්තුව උග්ගසේන නම් සිටුපුතේ කතාවස්තුව උට්ටාගෙන තියෙන සද්ධර්ම රත්නාවලිය කියලා අපි හඳුනාගත්තා. ගිය සතියේ ඒ වගේම සද්ධර්ම රත්නාවලිය රචනා කරේ ධර්මසේන හිමියන් බව ඔයගොල්ලන්ට මතක් කරගත්තා. අපේ සද්ධර්ම රත්නාවලිය රචනා කිරීම සඳහා මූලාශ්‍ර කොටගත්තේ පාලි ධම්මපදට්ට කතාව බව අපි ගිය සතියේ සාකච්ඡා කරා මතක් කරගත්තා. සද්ධර්ම රත්නාවලිය රචනා කරේ ධර්මසේන හිමියන් බව එහි එන ගාථාවක නැත්නම් කවියක සඳහන් වෙන බව වර සද්දම්මට්ටි මිච්ඡන්තෝ ධම්මසේන අතිස්සරෝ අකාසි පවරංගේතම් සද්ධර්ම රත්නාවලිය කියලා විවරණය කරේ ගාථාවෙන් හඳුන්වලා දුන්නේ සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථය රචනා කළ තින්නේ ධර්මසේන හිමියන් බව සඳහන් කරන්නට. ඒ වගේම අපි ගත්තොත් එහෙම දඹදෙණි සාහිත්‍ය යුගයේදී මේ නිර්මාණය කළ බවත් අපි ගිය සතියේ සාකච්ඡා කරා හඳුනාගත්තා. ධර්මසේන හිමියන් මේ නිර්මාණය කරන්නේ දඹදෙණි සාහිත්‍ය යුගයේදී බව. ඒ වගේම සද්ධර්ම රත්නාවලිය රචනා කිරීම දඹදෙණි සාහිත්‍ය දෙවන පරාක්‍රම බහු රජු දවස් රචනා වන බවත් අපි සඳහන් කරා. ඒ වගේම මේකේ විශේෂ උද්දෘතයන් දෙකක් අපි බලාගත්තා. සද්ධර්ම රත්නාවලියේ මේ උග්ගසේන සිටුපුතේ කතාවස්තුවට අදාළව සහ සද්ධර්ම රත්නාවලියට අදාළව මේ නිර්මාණය කළේ පාලි ධම්මපදට්ට කතාව මුලාශ්‍රකටගෙන වුවත් පාලි ධම්මපදට්ට කතාවේ එන කතාවස්තු එලෙසම සිංහලට පරිවර්තනය කිරීමක්. ඒ කියන්නේ පාලියෙන් තියෙන පාලි ධම්මපදට්ට කතාවේ කතාව සිංහල භාෂාවෙන් පරිවර්තනය කළවීමක් සිදු නොකළ බව ධර්මසේන හිමියන්ම සඳහන් කරලා තිබුණා. වරක ඒ කොහොමද කියලා තිබ්බේ පාලි ක්‍රමයේ හැර අර්ථ පමණක් ගෙන කලා අපකලාව ප්‍රබන්ධයේ ක්‍රම විලංඝනාදී අඩු වැඩි ඇතොත් ඒ නොසලකා කියලා ඔයගොල්ලෝගේ
හැඳින්වීමේ තියෙන 9 වෙනි පාඩමේ ඒක පොඩ්ඩක් පාඩම් කරන්න ඔයගොල්ලෝ උද්දෘතයක් විදිහට ලියන්න තියෙනවා. ඔය වගේ පාඩයන් ඔබට යොදා ගන්න පුළුවන් විශේෂයෙන්ම විචාරලියදී හැඳින්වීමට එකතු කර ගන්න පුළුවන් ඔන්න ඔය වගේ පාඩයක් භාවිත කරලා විශේෂයෙන් භාෂා භාවිතය වගේ ප්‍රශ්නයක් ආවොත් අන්න අපිට මේ උද්දෘතය ඒ සඳහා යොදා ගන්න පුළුවන්. ඒක සයික මතක තබා ගන්න. ඒ වගේම සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමේ අරමුණ නැත්තම් ඉන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා උන්වහන්සේ දේශනා උන්වහන්සේගේ නිර්මාණය ආරම්භය ප්‍රදාන කරනවා. මෙන්න මෙහෙම ඔයගොල්ලෝ දන්නවා. එසේ හේයින් පොතේ තියෙන මෙතන ඉඳලා යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම් හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩසඳා සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරන්න කියලා. මේක මම ගිය සතියේත් මතක් කරා අදත් මතක් කරනවා. මතක් කරන්න හේතුව තමයි මේවා විභාගෙදී අහන්න නිසා. මේවා විභාගෙදී අහනවා. ඒ සඳහා සූදානම් කරගන්න විචාරලියත් අපිට අවශ්‍ය කරන මේ හැදින්වීම චිදිස් තියෙන කාරණා ඕන කිව්ව ටික පොඩ්ඩක් මම මතක් කරා. උග්ගසෙන් සිටු පුදුගේ කතාවස්තුට අමතරව ඔයගොල්ලෝ මම කලින් සති කිව්වා අපි දන්නවා මේකේ තියෙන සද්ධර්මත්වල විරත් කතාවස්තුන් විදියට පටාචාරා වහන්සේ කතාවස්තුව කිසා ගෝතමින්දගේ කතාවස්තුව කුම්භඝෝෂ කතාවස්තුව කුණ්ඩලකේශී කතාවස්තුව බුද්ධඝාත තිස්ස තෙරුණාංශේ කතාවස්තුව ආදී කතාවස්තු සමුදායක් මෙනින් මනිකුරුති 10ක් පමණ තියෙනවා කියලා අපි කලින් සතියේ කතා කරලා තියෙනවා. ඒ අනුව අපේ උග්ගසෙන් සිටු කතාවස්තු විදියට පවත්වාගෙන ගියා කතා කරගෙන ගියා. අපි දැක්කා උග්ගසේන නම් තරුණේ සිටු තරුණේ එක්තරා නැටුම් සහ ක්‍රීඩා ආදී පෙන්වමින් තරින් තර සංචාරය යන කණ්ඩායමක තරුණියක් කෙරෙහි ආසක්ත වෙලා නැත්නම් ආශාවක් ඇති වෙලා නැත්නම් ප්‍රේමයක් ඇති වෙලා ඇයව ලබා ගැනීමේ අදහසින් දෙමව්පියන්ගෙන් ඒ සඳහා අවසර ලබා ගැනීම අරමුණෙන් ඇඳටම වැදිලා කන්නෙන් බොන්නෙන් නැතුව උපවාස කරන වේලාවෙන් කටයුතු කළා. අවසානයේ දෙමව්පියෝ මුදල් යවලා ඇයව තමන්ගේ පුතාට විවාහ කරලා දෙන්න කියලා විද්වතානන්ට යවුව මුදල් යවුව. නමුත් ඔය විද්වතානන් මාදු විකුණන්නේ නැත කියලා ප්‍රකාශයක් කරා. විශේෂයෙන්ම එහෙම විකුණන්නේ නැහැ කියලා කිව්වා. කියලා ඉවරලා කිව්වා එහෙම යවනම් මගේ දුව ඕන්නම් අවශ්‍ය කෙනෙක් මගේ දුව ඕන්නම් කිව්වා එන්න කොහොම කොහෙන්ද මමත් එක්ක අපිත් එක්ක මේ අපේ කුලයට බැඳින්න අපි කුලය මේ කණ්ඩායමත් එක්ක දෙන්නේ එහෙම වුණත් මගේ දුව ඔබට විවාහ කරලා දෙන්න කියලා කිව්වා. ඒ කොමාරේ සියලුම සැප සම්පත් සියල්ල අතහැරලා කුලය අතහැරලා ඊළඟට ඥාතීන් අතහැරලා දෙමව්පිය අතහැරලා මේ හිතුවක්කාරීට මේ තරුණයා තමන්ගේ සිතුවිලි මත කටයුතු කරමින් හිතුවක්කාරී තීන්දුවක් ගන්නවා. වර්තමාන සමාජයේත් එක්ක බොහෝසේ සමගාමී යන තීන්දුවක්. ඒ නිසා ඒ හිතුවක්කාරී තීන්දුවේ පළවෙනි භාග වලට පස්සේ දැනගන්න ලැබෙනවා. හිතුවක්කාරී තීන්දුවක් ගන්නවා මම ඇය සමග විවාහ වෙනවා මොකද මට ඇය අවශ්‍යයි කියන හැඟීම. එතකොට මෙතන අපි දැනගත්තා විද්වතානෝ කියන තැනදී අපි හඳුනාගත්ත විද්වතානෝ මොකද කළේ තමන්ගේ දියණිය අර පුරුෂයාට විවාහ කළ දෙනවා. දියණියකින් අහන්න අවශ්‍යතාවයක් නැහැ මොකද තමන්ක පුරුෂෝත්තම සමාජයක් තිබුණේ. දියණියකින් අහන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ නැවතෙදි කියලා මම උදාහරණයක් ගත්තා. අර මනමේ නාට්‍යයේ තියෙන සංසිද්ධිය ඒක අරගෙන මම කොහොම මෙතනත් ඒ වගේ පීතෘ මූලික සමාජයක් ක්‍රියා තමයි කියලා තියෙන දේ කරන්නේ. තමන්ගේ දිනේ කැඳවලා අහනවා මෑත් එක්ක මොහු සමග විවාහයක් කරන්නද කියලා. කැමතිද කියලා වෙන්න. මොහු සමග විවාහයක් කියලා කිව්වන් පස්සේ විවාහ වෙන්නට ඕනේ. ඒක තමයි සාමාන්‍ය සංසිද්ධිය. ඒ වර්තමාන සමාජයේ කාන්තාන් ජාතිතාව උපරිමයෙන් තියෙනවා. නමුත් අපිට පේනවා මේ සාහිත්‍ය තුළ ජන සාහිත්‍ය තුළ එදා පැරණි සමාජයේ කාන්තාවට අත් වෙලා තිබුණු ඉරණම ඇයට බොහෝ අයිතිවාසිකම් අහිමි වූ බවක් කොහොමද තියෙන්නේ තමන්ට සොක්කිය තීන්දුව ගැනීමේ අවකාශවත් හිමි වෙලා තිබුණ නැති බව මේකෙන් අපි තහවුරු කරගන්නවා. එතකොට අවසාන වශයෙන් අපි සාකච්ඡා කරේ මෙන්න මෙතන කියලා මට මතකයි. එතනින් ඉදිරියට අපි සාකච්ඡාව අරගෙන යමු. මම මෙතනින් එහාට නේද අපේ කතාව තියෙන්නේ? කවුරු කියන්නේ මෙතනින් එහාට නේද? හරි. ඊළඟට අපි කතාව ඉතාම ඉක්මනට දැන් උතන අපි අවසන් කළේ අර පියා කියන තමන්ගේ දරුවා විකුණන්නේ නැහැ. හැබැයි ඕනනම් අපේ කණ්ඩායමත් එකතු වෙන්න. ඒකට පුළුවන් කණ්ඩායමත් එකතු වුණොත් ඔන්න කිසි ගැටලුවක් නෑ අපිට පුළුවන්. මම කැමතියි මගේ දිනිය හදන්න. මොකද ඔහු කල්පනා කරා එකක් තමන්ගේ දියණිය තමයි තමන්ගේ ආරක්ෂාවේ මූලික ස්ථානය. නැත්නම් තමන්ගේ දියණිය තමයි රස්සාවේ යම් කාර්යභාරයක් කරලා තමන්ගේ රැකියාව හොඳින් කරගන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දෙන කොටසක් මුදල් ලැබීම කාර්යයේදී ඊළඟට ඒ ඇය ඇවීම මගින් කිසිසේත්ම තමන්ගේ
තමන්ගේ වෘත්තියට හානියක් කරගන්න කැමති නැති නිසා පියා මොකද කරන්නේ? තමන්ගේ දියණිය බින්න විවාහයකට ආරාධනා කරනවා. බින්න විවාහ කියලා කියන්නේ සම්පූර්ණ විසින් විවාහ කරගන්න යන කාන්තාවගේ නිවසේ කියලා පදිච්ච එක බින්න විවාහයක් සිදු කරගන්නවා. ඉතින් වෙන බින්න විවාහයක් සිදු කර ගැනීමත් එක්ක අත් වෙලා තියෙන ඉරණම් කීපයක් තමයි මෙතන විවරණය කරලා තියෙන්නේ. ඉතින් හිතුවක්කාර වීමත් එක්ක තමයි එවැනි අවස්ථාවකට ලක් වෙන්නේ. ඉතින් දැන් මේ විවාහය සිදුවෙන් පස්සේ මේක හිතුවක්කාර විවාහයක් පුරුෂ පාර්ශවයේ ගැලපෙන්නේ නැහැ. ඇත්තටම අපි දක්වුවා මේක ගැලපෙන්නේ නැහැ විවාහය කියලා කතා කරා අපි. කොහොම නමුත් විවාහ වුණා හිතුවක්කාර ලෙස විවාහ වීමේ අනිතු ප්‍රතිඵල විශේෂයෙන්ම වර්තමාන සමාජයේ ඉතාම ගැළපෙන කතාවක් විදිහට අපිට මේක සලකන්න පුළුවන්. අනිතු ප්‍රතිඵල ඇසිදිසි වානෙම උපදින්න සිදු වෙන අවස්ථාවක් බවට මේකවත් වෙනවා. ඔකට මම කිව්වා මේ කතාවස්තුවේ උග්ගසේන නම් සිටුපුතු මෙලෙස විවාහය වෙනුවෙන් තමන් කැමති කෙනා විවාහ කර ගැනීම වෙනුවෙන් මෙවැනි උපවාසයක ඉඳලා සිටියා වගේම අපි දැක්ක පිට පූර්ව සඳහන් කරා අර කුණ්ඩලකේසී කතාවස්තුවේ නම් ස්ත්‍රියක් තමයි මේ ආකාරයෙන්ම විවාහයක් කර ගැනීම බලාපොරොත්තු වෙන්නේ හිතුවක්කාර ලෙස විවාහ වීම බලාපොරොත්තු වෙන්නේ ආසක්ත වීම බලාපොරොත්තු වෙන්නේ කටයුතු කළේ. ඉතින් අපි මෙතනින් ඉස්සරහට කතා කරගෙන යමු. දැන් ඔහු කරන්නේ විවාහයෙන් පස්සේ ඔහු කරන්නේ අර ඒ කුලේ අයගේ ඒ කාර්යයන් කරනවා හරගුණ තන කොට ගෙනල්ලා දෙනවා. මේ බඩු හේතු මේ දිනියනවා කියන දේක් හේතු කරලා මේව කරමින් දැන් ඔන්න මා දැන් ඉදිමින් උදල් ලෝකෙමින් කාලය ගත කරනවා කටයුතු කරනවා. අපි යන ඉස්සරහට ඒ විද්ද දූත් නොබෝ කලකින් සිටුපුත් හටපුත වාදාපියා නලවඩ කල. දැන් ඇය ඇත්තටම අපිට පේනවා විවාහ වුණේ සැබෑ ප්‍රේමයකින් නැත්තම් කැමැත්තකින් නෙමෙයි. සමහරලාට සිටු පුත්‍රයාගේ ඒ ආසාවත් එක්ක ප්‍රේමයක් ඔද්දල්ලේ නැත්තම් තිබෙන්න ඇති. හැබැයි අපිට පේනවා මේ කතාව ඊළඟට මේ යන සිදුවීම් එක්ක මොකද ඇය ඔහු සමග ප්‍රේමාන්විත විවාහයක් එක්ක එකතු වෙලා නැහැ කියලා. ඒක අපිට පේන්නේ ඇය විද්දත් දුව පුතෙකු බිහි කරනවා ටික කාලයක් ගියන් පස්සේ. ඒ සිටු පුතාව උගසිතු පුතාව ඒ පුතා බිහි කරලා ඒ පුතාව නලවද්දි බලන්න මේ තරම් ඉතාම කෙටි කාලයක්. හොඳට බලන්න හිතුවක්කාර විවාහයක් තුල දෙදෙනාගේ ගැළපීමකින් තොරව නැත්නම් කැමැත්තකින් තොරව සිදු කරන විවාහයක් ඉතාම කෙටි විවාහයක් වඩපත් වෙන. ඒක නිසා ලංකාවේ ගත්තාම විශේෂයෙන්ම දික්කසාද වැඩිපුර ප්‍රමාණයක් මෙන්න මේ කියන කාරණාවත් එක්ක එකතු වෙලා සමගාමී වෙලා යනවා. සමාජයේ දක්න ලැබෙන ලොකුම හානිකර තත්ත්වය තමයි ඉතාම ඉක්මනින් පෞල් ජීවිත බිඳී යන තත්ත්වයටපත් වෙනවා. ඒකට හේතුව තමයි පුතා මතක තබා ගන්නට ඕන මේ විවාහ ජීවිතය කියන කාරණාවෙදී මේ කතාවස්තුවෙන් අපිට උදාහරණ ගන්න පුළුවන්. දෙදෙනෙකු අතර විවාහයක් සිදුවීම යම් කිසි ගැළපීමක් වෙන්න ඕනේ. ඒක මම කියන්නේ ජ්‍යොතිෂ ගැළපීමක්ම වෙන්න ඕනේ. නමුත් යම් ගැළපීම් තියෙන්නට ඕනේ. දැන් මෙතන ගත්තාම ඒ කිසිදු ගැළපීමක් නෑ. අඩුම තරමින් ප්‍රධාන වශයෙන් දෙදෙනා අතර යම් කිසි අවබෝධයක් එහෙමත් එකක් මේකනේ. ඒම හේතුවක් වෙලා විවාහය බෙදෙන්නට අවශ්‍ය කරන වටපිටාව තමයි මේකෙන් මේ සැකසෙමින් තියෙන්නේ. ඉතින් විද්‍යාත්මක පුතා නලවන වෙලාවට මෙන්න බලන්න පළනු කියා පලාපිට අපි කියනවා මේ මෙතන මේ අපහාස උපහාස කරනවා. කොහොමද කියන්නේ? පුතා නලවනකොට කියනවා ගැල් රකින්නෝගේ පුත බර උසුලන්නෝගේ පුත පරිභව කරනවා. ගැල් රකින්නෝගේ කියලා කියන්නේ ගැල් රකින්නෝගේ කියලා කියන්නේ කරත්ත බලා ගන්නා මිනිහාගේ. නැත්නම් කරත්ත බලා ගන්නා කෙනාගේ. කරත්ත බලා ගන්නා කෙනාගේ. නැත්නම් කරත්ත බලා ගන්නා මිනිසාගේ. බලන්න පරිභව කරන හැටි බලන්න මේ අපහාස කරන හැටි. ඒ බිරිඳ අපහාස කරන සාම්පුරුෂය කොහොමද අපහාස කරන්නේ? ගැල් රකින්නෝගේ පුත කරත්ත බලා ගන්න බලන්න කරත්ත බලා ගන්න මිනිහාගේ පුතේ. බර උසුලන්නෝගේ පුතේ. බර උසුලන කියන්නේ අනුන්ගේ බඩු බහිරාදිය කරගහන. නැත්නම් කියනවා බඩු මුට්ටු කරගහන. අයගේ පුත. කුමකුත් නොදත්ත උගේ පුතේ. කියන්නේ මෙලෝ වැඩ නොදන්න උන්ගේ. මෙලෝ වැඩක් නොදන්න උන්ගේ. මේ ලෝකේ දෙයක් ගන්න නැහැ. මෙලෝ වැඩක් නොදන්න උන්ගේ. යයි කියා නලවයි. එහෙම කිය නලවයි. සිටුපුතුද ගැල් රඳවා කියලා කියන්නේ කරත්ත නවත්වා තබලා. කරත්ත නවත්වා. හුන්ටනදී ගොන්ට තනගෙන උත් ලති තනකොළ ගෙනලා කන්න දෙනවා.
කෙලිලලු පෑවිත් යන ලද්දයක් යන්නේ නැතනට ඇවිදින් අදිති එහා මෙහා ගෙනියත් එහා මෙහා ගෙනියත් අදිති කියලා කියන්නේ ගෙනියත් එම නිසා විද්දත් දුත් පුතුනනවනේ අම්මිටක එම කියයි හැම වෙලාවෙම මේ වැඩේ විතරනේ මේ මිනිහා කරන්නේ ඉතින් ඒකම කිය දරුවෝ නලවනවා දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඔය සමහර පරිභව කරනකොට කෙලින්ම කරපිට පස්සේ වෙන වෙන විදිහකට කියනවා මේ ඒක තමයි මේ කරන්නේ හැම වෙලාවෙම එකම කියන එම කියයි කියලා කියන්නේ එම කියයි එම කියයි කියලා කියන්නේ එම කියයි එකම කියයි කියන්නේ සිටු පුත්‍රයාණෝ ගීයක් යමක් කියලා කියන්නේ ගීයෙන් පවසන කරුණ ගීයෙන් පවසන දෑ ගීයක් යමක් කියලා කියන්නේ ගීයෙන් පවසන දෑ ගීයක් යමක් කියලා කියන්නේ ගීයෙන් පවසන දෑ අනිකකු නොව තමන් අරඹයා කියන න්‍යාව දැන් මේ කියන්නේ වෙන කාගුවෙන් තමයි මේ කියන්නේ මට තමයි හැම වෙලාවෙම කියනනේ මේක මේ හැම මාර්මයා කියු දැයි විචාල මේ හැම එකක්ම කියන්නේ මටද කියලා අහනවා එසේ අනික් කාට කියන්න මං තිබෙන කාට කියන්නේ පුතාගේ තාත්තට කියන්නේ වෙන කාටද කියලා හරිනේ පුතාගේ තාත්තා කියලා කියන්නේ එයාට තමයි තොපම කොට ඇවිදිනා කියලා කියන්නේ ඔබම ඒ දේවල් කර ඇවිදින ඔබම ඒ දේවල් කර ඇවිදින ඔබම ඒ දේවල් කර ඇවිදින හේයින් තොපම අරඹයා කියමේ කියේ. ඔව් දැන් අර බිරිඳ කියනවා නැත්නම් තමන්ගේ භාර්යාව කියනවා මේව වෙන කාටවත් නෙමෙයි කියන්නේ ඔබට තමයි කියන්නේ. තේරුම් ගන්න එක ලොකු දෙයක් නේද? තොප නිසා විද්දත්තුවා මදි. නපුරුත් ඇසෝමනාද. පලායෙමි. බිනීම් හරවාගත හැක්කයි දාකි. මේ දොස් පැවරීම නවත්ත ගන්න පුළුවන් කියලා හිතලා මෙන්න මෙහෙම කියනවා කොහොමද කියන හිතන ලියා ගන්න මේව නැටුම් කුලේ කෙනෙකු විද්දත්තුවමදි නැටුම් කුලේ අයෙකු බවට පත් වූවා මදිවට නැටුම් කුලේ අයෙකු බවට පත් වූවා මදිවට නපුරුත් ඇසුවමනාද අවමන් කතාත් අහන්න ඕන අවමන් කතාත් අහන්න ඕන කතාත් අහන්න ඕන ඉතින් මදි වෙයි ඕනෝ ලියා ගන්න අවශ්‍යයි පලායෙමි කියලා කියන්නේ යනවා යන්න මම කියනවා මම යනවා දමල ගහලා යන්න නැත්නම් දමල ගහලා යනවා යන්න ඔය වගේ එකක් පලායෙමි එහෙම කියලා හිතනවා බිනීම් හරවාගත හැක්කයි දෙක බිනීම් කියලා කියන්නේ දොස් පැවරීම නවත්වා ගන්න පුළුවන් කියලා හිතලා බිනීම් හරවාගත හැක්කයි තා කියලා කියන්නේ දොස් පැවරීම නවත්වා ගන්න පුළුවන් කියලා හිතලා දොස් පැවරීම නවත්වා ගන්න පුළුවන් කියලා හිතලා ඔයිත් කියලා කියන්නේ ඇයත් තොප ගිය මැන ඇයත් කියලා කොහොමද කියන්නේ යනවා නම් යන එකයි තියෙන්නේ උණ වෙන ඉන්නවා නම් ඉන්න එකයි තියෙන්නේ යත් එකයි හිටියත් එකයි ඒක තමයි කියන්නේ ඉස්සෙල්ලා ලියා ගන්න ගියත් එකයි හිටියත් එකයි තොප ගියත් එකයි හිටියත් එකයි අන්න එහෙම එකක් ඔය කියන්නේ ගියත් එකයි හිටියත් එකයි ගිය මැන හොඳ මැන ගියත් එකයි හිටියත් එකයි ගිය මැන හොඳ මැන තොප කුමකුත් නොදන්නා වූ තැනැත්තුන්ගෙන් මට කම් කිවද මේ ලෝකේ දෙයක් දන්නේ නැති තමුන්ගෙන් මට මොකටද මේ ලෝකේ දෙයක් දන්නේ තමුන්ගෙන් මට ඉතින් ඵලයක් සර් ඔය කියන්නේ මොකක්ද උයිත් කියලා කියන්නේ ඇයත් ඇයත් කොහොමද කියන්නේ තොප ගිය මැන හුණ මැන ඔයා තමුන් ගියත් එකයි හිටියත් එකයි ගිය මැන හුණ මැන සාමාන්‍ය භාෂාවේ භාවිතා කරන වද ගිය මැන හුණ මැන
ගියත් එකයි හිටියත් එකයි. තොප කුමුකුන් නොදන්නතරතුන්ගේ මට කම් කිම්ද? මේ ලෝකේ දැන් තමුන්ගෙන් මට ඇති ප්‍රයෝජනය කුමක්ද? කම් කිම්ද කියලා කියන්නේ ප්‍රයෝජනය කුමක්ද? කම් කිම්ද කියලා කියන්නේ ප්‍රයෝජනය කුමක්ද? කියලා අවකප්පණෙන් සැදූ හසු රෑන අල්වා ඇදි ඇදිසේ අවකප්පණෙන් සැදූ හසු රෑන අල්වා ඇදි ඇදිසේ අවකප්පණෙන් සැදූ හසු රෑන අල්වා ඇදි ඇදිසේ ඒ මොකක්ද කියන්නේ? අවකප්පණය කියලා කියන්නේ මොකක්ද? අවකප්පණය කියලා කියන්නේ අවකප්පණය කියලා කියන්නේ අශ්වයාගේ කටහරහා යොදා ඇති අශ්වයාගේ කටහරහා කටගෙන නාස්ති කියන අදහස කියන්නේ අශ්වයාගේ කටහරහා ගමා ඇති කටකලියාව නම් ලණුව අවකප්පණය කියලා කියන්නේ කටකලියාව නම් ලණුව අවකප්පණය කියලා කියන්නේ කටකලියාව නම් ලණුව අශ්වයාගේ කටහරහා යොදා ඇති කටකලියාව නම් ලණුව අශ්වයාගේ කටහරහා යොදා ඇති කටකලියාව නම් ලණුව අල්ලාගෙන අදින හැම විටම අශ්වයාගේ කටහරහා යොදා ඇති කටකලියාව නම් ලණුව අල්ලාගෙන අදින හැම විටම අදින හැම විටම දුවන්නාසේ දැන් ඔයගොල්ලෝ දන්නවා අශ්වයේ කෙලවදී ලණුව අල්ලගෙන ලණුව අදිනකොට තමයි අශ්වයා ඉදිරියට දුවන්නේ. මොකද ඒකේ තියෙන අර කිතිකෑම ස්වභාවය නැත්නම් ඒකේ තියෙන අමෙරිකාවේ නිසා අශ්වයාගේ කටකලියාව ආරාධවල තියෙන ලණුව අරගෙන අදිනකොට තමයි අශ්වයා ඉතාම ඉක්මනින් හඹා යන්නේ දුවන්නේ. දැන් මේ දෙවෙනි උපමාවක් විදිහට ගන්නවා මේක මෙතෙන් උපමා රසයක් එකතු කරනවා නිර්මාණකරුවා මේක නිකන් අර ඇය හැම විතරම කියනවා කතාව. කුමාකුත් නදත්තුන්ගේ පුත නොහොඬව නේද? ගැල් රකින්නුගේ පුත නොහොඬව, බර උසුලන්නෝන්ගේ පුත නොහොඬව කියලා හැම වෙලාවෙම කියනවා. කිව්වහම මොකද වෙන්නේ? හරියට නිකන් අශ්වයාගේ කටකලියාව අදිනකොට අශ්වයා දුවනවා වගේ ඒකෙන් ඇය හිතනවා මොහුත් මාව දමා ගහලා යාවි. මොහුත් මාව දමා ගහලා යයි කියලා හිතලා එහෙම කරනවා. නමුත් එම්මම කිය කියා කියලා එකම කිය. එම්මම කිය කියා. ඒම කිය කියා කියන. පුතා නලවනවා. මොකක්ද ඒම කියලා කියන්නේ උතන? කුමකුන් නොදත්තෝන්ගේ පුත ඊළඟට කුමකුන් නොදත්තෝන්ගේ පුත ඊළඟට ගැල් රකින්නෝන්ගේ පුත බර උසුලන්නෝන්ගේ පුත කියන එක නැවත කියන ඒ ගීයක් ඉස්සෙල්ලා ඒක කියනවා. ගීයක් ඉස්සෙල්ලා නැලු ගීයක් වගේ ඒක කියනවා. මොකද මොහු මාව දමලා ගහලා යයි කියලා හිතලා. තොමෝ තමාගේ රූ සම්පත් හැරගෙන කියලා කියන්නේ ලස්සන කම නිසා තමා වේමනේ. ඇය තමාගේ ලස්සන කම නිසා රූ සම්පත් හැරගෙන කියන ලස්සන කම නිසා. ඇය තමන්ගේ ලස්සන කම නිසා සිටු පුත්‍රයාණන් තමාගේ කොල්ලපු කොටත් කියලා කියන්නේ සේවකයෙකු ලෙසවත්. ඇය හිතන්නේ මේ රූපය ගැන කල්පනා කරලා ඇය හිතනවා මේ මට විවාහ වෙන්න වෙච්ච කෙනා. එහෙම කියලා හිතලා කල්පනා කරලා තමන්ගේ සාම්පුරුෂයාට සලකන්නේ නෑ. සේවකයෙකු ලෙසවත් සලකන්නේ. ඒකයි කියන්නේ මේ කොල්ල කොටත් නොසිතේ. තමාගේ සේවකයෙකු ලෙසවත් සේවකයෙකු සේවත් ඉස්සනේ කොල්ලකුට කොටත් කියලා කියන්නේ සේවකයෙකු සේවත් නැත්නම් සේවකයෙකු තරම්වත් එහෙම කියලාත් හිතන්නේ නැහැ. සලකන්නේ නැහැ. සිටු පුත්‍රයාණෝද
මගේ මේ අභිමානය මෑට වඩා සම්පත් නැත්තන් ඇති හේයින් සම්පතක් නිසා නොවේ. දැන් සිටු පුත්‍රයා කල්පනා කරනවා මෑගේ මේ අභිමානය සැප සම්පත් නිසා නම් නෙවෙයි. මොකද වත්පොහසත්කම් වලින් ගත්තාම මම තමයි ඉදිරියෙන් ඉන්නේ. තමා ಜಾති සම්පත් නොවන තමා ಜಾති සම්පත් නොවන. ඒ ಜಾති සම්පත් නොවන කියලා කියන්නේ වැදගත් પરම්පරාවකට අයිති නොවන. ಜಾති සම්පත් නොවන කියලා කියන්නේ වැදගත් પરම්පරාවකට අයිති නොවන. වැදගත් પરම්පරාවකට අයිති නොවන නිසා ಜಾතියක් කියලා කියන්නේ උතර ಜಾතියක් කියලා කියන අර්ථය තමයි උපතේ වැදගත්කම. උතන ಜಾතියක් කියලා අදහස් තමයි උපතේ වැදගත්කම. උපතේ වැදගත්කම. නිසාත් නොවේ. ඒකවල දැන් ඔන්න බලන්න කොටස් දෙකකින් ගන්නවා. දැන් ඔහු කල්පනා කරනවා මේ තරම් ආඩම්බර වෙලා මට මේ වැඩකාරයෙකු තරම්වත් සලකන්නේ නැත්තේ හේතු දෙකක්. හේතුවක් ඇති. ඒ තමයි හේතුව මොකක්ද? එකම හේතුව අය රූ සම්පතින් මට වඩා වැඩි. නැත්නම් රූපත් භවින් අය ටික ආඩම්බරෙන් ඉන්නේ. ඔක තමයි එක හේතුවක්. එහෙම නැතුව මට වගේ මේ මට නම් ඉතින් මේ මගේ මම ගත්තාම මම කුලයෙන් උසස්. ඒතර කුලේ නිසා ඇද ආඩම්බරෙන හේතුවක් නෑ. ඒ වගේම මම ධන සම්පතිනුත් ඇයට වඩා උසස්. ධනෙ නිසා ඇද ආඩම්බරෙන හේතුවක් නෑ. ඒට ආඩම්බරෙන තියෙන එකම කාරණාවයි ඒ තමයි රූපත්ව. ඊට අමතරව බලනවා තියෙනවා. රූපත්යෙන් රූපේ නිසා රූපත්යෙන් කියලා කියන උතන ලස්සන රූපයක් ඇති නිසා නැත්නම් ලස්සන කම නිසා නැත්නම් රූපේ නිසා. රූපත්යෙන් කියලා කියන්නේ ලස්සන රූපේ නිසා. එහා තමා දන්නා ශිල්ප පවණක් නිසායි. හේතු දෙකයි. ඒ ආඩම්බරයෙන් ඉන්න මොහුව ප්‍රතික්ෂේප කරන්න, මොහුට පරිභව කරන්න හේතු දෙකයි. එකක් තමයි රූපත්කම. ලක්ෂණකම. අනික එක තමයි ඇය ශිල්පයක් දන්නවා, මොහු ශිල්පය දන්නේ නැහැ. ඔන්න ඒකට පිළියමක් විතර කල්පනා කරනවා මෙන්න මේව. මේ දන්නා ශිල්පත් උගත් හේමුත් සයන් සිද්ධ නොවන්නේ වේද. මේ ශිල්පය ඇය ඉගෙන ගනිපු එකක්. නැතු ඉබේම ලැබිච්ච ශිල්පයක් නෙවෙයි. එතන හිතන්නේ මේම ලියා ගන්න. සහජ වූ දක්ෂතාවයක් නොවේ නේද? ඉගෙනගත් දෙයක් මිස ඉගෙනගත් එකක් මිස ඉගෙනගත් සහජ වූ දක්ෂතාවයක් නොවේ නේද? උගත් හේන්මුත් සයන් සිද්ධ නොවන්නේ. ඉගෙනගත් එකක් මුත් සහජ දක්ෂතාවයක් නොවේ නේද? සහජ දක්ෂතාවයක් නොවේ නේද කියලා කියනවා. ඔය කල්පනා කරමු එහෙම. උග්‍රසේන සිටුපුත්‍රයා කල්පනා කරනවා මේ රූපය නම් ඉතින් මට ළඟා වෙන්න බෑ. ඉස්ජප් වීම නිසා මේක මට ළඟා වෙන්න උවමනාවකුත් නැහැ. හැබැයි ඇයට තියෙන එකම මාත් එක්ක සංසන්දනය කරොත් තියෙන එකම ඊළඟ කාරණාව තමයි අපි දෙන්න අතර තියෙන වෙනස. ඇය ශිල්පය දන්නවා, මම ශිල්පය දන්නේ. හැබැයි ඇය ශිල්පය දන්නේ ඉගෙන ගත්ත නිසා. නැතු සහජයෙන් ලැබිච්ච එකක් නෙවෙයි. එහෙනම් මටත් මේක කරන්න පුළුවන් කියලා කල්පනා කරනවා. ඇගේ ඒ බැවුම් පළවා කියලා කියන්නේ බැවුම් පළවා ඇගේ ඒ බය ගැන්වීම බැවුම් පළවා කියලා කියන්නේ බය ගැන්වීම බිය වෙද්දී නවත්වා බැවුම් පළවා කියලා කියන්නේ බිය වෙද්දී නවත්වා මමත් ශිල්ප ගනිමි. ඇයගේ මේ බය ගන්නවන එක නවත්තන්න නැත්නම් මමත් ශිල්පය ඉගෙන ගන්න. මයිලනුවන් කරා ගොස් කියලා කියන්නේ මාමා ළඟට ගොස්. මයිලනුවන් කරා කියලා කියන්නේ මාමා ළඟට. මයිලනුවන් කියලා කියන්නේ මාමා ළඟට. ගිහිල්ලා තමන් සමර්ථ කියලා තමනු දක්ෂ නිසා. තමන් සමර්ථ තමනු දක්ෂ නිසා
උන් දන්නා ශිල්පක ඉගෙන ගන්න උන් දන්නා ශිල්ප ඉගෙනගෙන මමත් දක්ෂ නිසා ඔබ දන්නා ශිල්ප ඉගෙනගෙන පයදීමෙන් හැරී ගොසි ඒ කියන්නේ ඔය මේ පැස කියන එක තමයි ඔය පැස කියන එක තමයි පය කියන එක නැත්තම් ඔය වචනේ ඇවිල්ලා තින්නේ ඒකේ අදහස තමයි බඩු මුට්ටු මලු කරගැසීමෙන් කියන එක පයදීමෙන් හැරී ගොසි බඩු මුට්ටු මලු කරගැසීමෙන් ඉවත්ව ගොස් බඩු මුට්ටු මලු කරගැසීමෙන් ඉවත්ව නැත්තම් නවත්වා මොකද කරන්නේ රට මුළුල්ලේ කියලා මුළු රටේම ශිල්ප පෑගෙන කියලා කියන්නේ ශිල්පය පෙන්වමින් ශිල්ප පෑගෙන කියන ශිල්ප පෙන්වමින් ඇවිදිනෝ එමෙ ඇවිදින්න දැන් ඔන්න ශිල්පය කියන ශිල්ප පෙන්වමින් ඇවිදිනවා රජගහනුවර උපන් වැඩි නුවර කියලා කියන්නේ ඉපදුණු හා හැදී වැඩුණු නගරය උපන් වැඩි නුවර කියන්නේ ඉපදුණු හා හැදී වැඩුණු නගරය උපන් වැඩි නුවර කියන්නේ ඉපදුණු හා හැදී වැඩුණු නගරය නොවේදයි ලැජ්ජාවෙන් වලහාත් නොපියා කියලා කියන්නේ වලක්වා ගන්නේ නැතිව වලහාත් නොපියා කියලා කියන්නේ වලක්වා ගන්නේ නැතිව ඒ කියන්නේ වලකින්නේ නැතිව වලකේ ලැජ්ජාවෙන් වලකින්නේ නැතිව ඊටත් තව කියන්නේ තමන් ඉපදුනේ හැදී වෙන ගමටත් ඇවිල්ලා මෙතන සද්දවත් අද සිට අවුත් කියලා කියන පැමිණ අද සිට සත්වන දවසේදී මම ශිල්ප දක්වමි උග්ගසේන සිටුපුතු නුවරට කියා යවුවා නුවරට පණිඩ යවුවා අද ඉඳලා 7 වෙනි දවසේම ශිල්පය වෙන්නනවා කාට හරි ගැටලුවක් තියෙනවා අහන්න මට කියන ගැටලුවක් තියෙනවා දැනට අපි මෙතනින් මේ කොටස නවත්තමු නැවත වෙලා තිබුණොත් අපි ආපහු අදාළ පාඩම දෙනවා ඔයගොල්ලන්ට මේ වෙනකොට ලැබිලා ඇති නිබන්ධනයක් ප්‍රායෝගික ලේඛන කියලා නිබන්ධනයක් ප්‍රායෝගික ලේඛන කියලා නිබන්ධනයක් ලැබිලා දැන් මේ නිබන්ධනය ඔයගොල්ලෝ ගන්න ප්‍රායෝගික ලේඛන කියලා නිබන්ධනය මෙන්න මේ නිබන්ධනය ඔයගොල්ලන්ට ලැබිලා ඇති ප්‍රායෝගික ලේඛන නිබන්ධනයේ ලෙස මෙන්න මේ නිබන්ධනය එතකොට ඔයගොල්ලෝ මේ නිබන්ධනේ අපි බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි පාඩමේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඔයගොල්ලෝ දන්නවා ප්‍රශ්න 40 ප්‍රශ්න පත්‍රය දෙවෙනි එක ප්‍රශ්න 5 එක තුන්වෙනි ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 7 ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න පත්‍ර තුන ගැන ඔබට අදහසක් තියෙනවා පළවෙනි එක අපිට ගැටලුවක් නේ අපි කෙටි එක දාලා දෙන්නේ ඊළඟට කොටු කපන්න තියෙන්නේ ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 5න් පළවෙනි එක කෙටි ප්‍රශ්න 20ක් දෙවෙනි එක රචනාව තුන්වෙනි එක සාරාංශය හතරවෙනි එක ඡේදාර්ථ ප්‍රශ්නය පස්වෙනි එක තමයි මේ පාඩමට දාලා ප්‍රශ්නේ පස්වෙනි එක ඒ තමයි ප්‍රායෝගික ලේඛන ප්‍රශ්න පස්වෙනි ප්‍රශ්නේ ප්‍රායෝගික ලේඛන ප්‍රශ්න
එතකොට මේ පස්වෙනි ප්‍රශ්නය අපි දැන් ගිය අවුරුද්දේ අපේ පන්ති තුල මේක සාකච්ඡා කරේ නෑ. ඔබ සාමාන්‍ය පාසල තුල සාකච්ඡා කරන්න ඇති. ඒ වගේම ඔබ විභාගෙට ලියන්නත් ඇති. මතක තබා ගන්න ඕන කාරණාවක් තියෙනවා. ඔබ මේ ලකුණු 15 ප්‍රායෝගික ලේඛන ප්‍රශ්නේ ලකුණු 15 මේ ප්‍රශ්නේ අතාරින්න බෑ. ලකුණු 15න් අවම 12ක් ගන්නම ඕන. හැබැයි මෙතනින් අපේ දරුවෝ මන් දන්නෝ 13ක් 14ක් 14මාරක් වගේ ඉහළ ලකුණක් අනිවාර්යයෙන්ම ලබා ගන්න. ඒ ලබා ගැනීම සඳහා මතක තබා ගන්න ඕන කාරණාවක් තියෙනවා. ඔය ඔබට ලබා දීලා තියෙන නිබන්ධනයේ තියරි රිවිෂන් දෙකම සිද්ධාන්ත සහ පුනරීක්ෂණ කොටස් දෙකම අන්තර්ගත කරපු සම්පූර්ණ නිබන්ධනයක්. ওই නිබන්ධනයේ සිද්ධාන්ත කොටස නැත්නම් තියරි කොටස හොඳින් සාකච්ඡා කරගෙන ඒහා බැඳුණු රිවිෂන් කොටස නැත්නම් පුනරීක්ෂණ කොටස හරියට කරගත්තොත්. ඒ කියන්නේ ඕකේ තියෙන සියලුම 2008 ඉඳලා ප්‍රශ්න පත්‍ර වල තියෙන 2008 සිට සෑම ප්‍රශ්න පත්‍රයක තිබෙන ප්‍රායෝගික ලේඛන ප්‍රශ්න ඒ ප්‍රශ්නාකෘතිය අනුව ඒ ප්‍රශ්නාකෘතිය අදාළ මාතෘකාවට අදාළව ඒ ප්‍රායෝගික ලේඛනට අදාළව වෙන් කරලා දක්වලා තියෙනවා. මේ නිබන්ධන. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඉස්සෙල්ලාම තියෙන්නේ රාජකාරී ලිපි සහ ව්‍යාපාරික ලිපි කියන මාතෘකාව. ඒ යටතේ රාජකාරී ලිපිය ඔබට ඇවිල්ලා තියෙනවා. මේ බලන්න 2009 ඉඳලා දිගටම රාජකාරී ලිපිය ඇවිල්ලා තියෙනවා. අවසාන වශයෙන් රාජකාරී ලිපියක් ඇවිල්ලා තියෙන්නේ 2019. ඒතකොට දැන් 2030 ආවේනේ. වසරක් යන වසරක් සාමාන්‍යයෙන් එනවා. හදිස්සියෙද වසර දෙකක් වෙන්නේ. ඉතින් අපි මේ අවුරුද්දේ යම්කිසි බලාපොරොත්තුවක් අපි තබා ගන්න ඕන රාජකාරී ලිපියක් ලියන්න. ඒතර ඔබ මෙන්න මේ සෑම රාජකාරී ලිපියක්ම ලියන්නට ඕන. මේ සෑම රාජකාරී ලිපියක්ම ලියන්න ඕන. ලියන විදිහ අපි සාකච්ඡා කරනවා. ඉදිරියේදී ඔබ කටු වැඩකොළ සූදානම් කරගෙන මේව ලියන්න කියලා WhatsApp කරත් කමක් නැහැ. හරි වැඩි පොඩ්ඩක් මේ අවස්ථාවල බලන්න දෙන්න පුළුවන්කම තියුණු බලන්න දෙන්න පුළුවන්. අඩුපාඩුවක් තිබුණොත් කිසි ගැටලුවක් නැහැ. ඒක හදා ගන්න පුළුවන් අපිට අනිවාර්යයෙන්. අපුල් ලියන්න අවශ්‍යයි. ලියන්න නැතුව නම් ප්‍රායෝගික ලේඛන කොට දා ගන්න බෑ පුතා මතක තබා ගන්න. තියරි විතරක් වැඩක් නෑ. මේක ප්‍රායෝගික ලේඛන සකසන්නට ඕන. ඉතින් ප්‍රායෝගික ලේඛන සකසීම සඳහා අපි පසුගිය විභාග ප්‍රශ්න පදනම් කර ගන්නවා. පසුගිය විභාග ප්‍රශ්න. හැම මාතෘකාවකටම ආරාධනා පත්‍රිකේ ඊළඟ මාතෘකාව ගත්තත් ඒකෙත් පසුගිය විභාග දෙකකදී විභාගේ ප්‍රශ්න පසුගිය විභාග අවස්ථා දෙකකදී ඇවිල්ලා තිනවා. 2019 තාව 2015 තාව එච්චරයි ඇවිල්ලා තියෙන්නේ. මේ දෙක අපි සාකච්ඡා කරා. 2008 ඉඳලා ගත්තා. න්‍යාය පත්‍රත් එහෙම එකම එක අවස්ථාවක් 2008 ආව එච්චරයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ වාර්තා ගත්තොත් පුවත්පත් වාර්තාව විදිහට සාකච්ඡා කරන තියෙන කොටසත් එක්ක මේ තියෙන එක. පුවත්පත් වාර්තා සම්බන්ධයෙන් ආපු සියලුම ප්‍රශ්න මේ නිබන්ධනයේ තියෙනවා. මේ සියල්ල උත්තර ලියන්න. ඒකයි මම මේක ටිකක් කලින් දුන්නේ වෙනදට වඩා. ඒතර අපි මේකේ ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරමින් ලියමින් ඔයගොල්ලන්ට පුරුදු පුහුණු වෙන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන්නීම් කියන මාතෘකාවෙත් ඔයගොල්ලන්ට පේනවා මේ 2017 දක්වා මේ අවුරුද්දේ දැන්නීමක් ආවා. හොඳට මතක තබා ගන්න මේ නිබන්ධනයේ පරිබාහිර කිසිඳ ප්‍රායෝගික ලේඛනයකින් ප්‍රශ්න හැදෙන්නේ නැහැ. මේක තියෙන සියලු ප්‍රායෝගික ලේඛන ප්‍රශ්න එක මම නැවත නැවත මතක් කරා. හැම කෙනෙක්ම සුදානම්. අත්පත්‍රිකා ගත්තත් ඒක. අත්පත්‍රිකාවක් ඔය බලන්න දිගටම ඇවිල්ලා තියෙන හැම අවුරුද්දක් කරා අවුරුද්දක් 18ත් ඇවිල්ලා තියෙනවා. අද 20ත් ආවා. එතකොට ඔයගොල්ලෝ පේනවා අපි සුදානම් කරන මාතෘකාවද අත්පත්‍රිකා දක්වා තියෙන සීලම ප්‍රායෝගික ලේඛන මාතෘකා මේ නිබන්ධනය අඩංගු වෙනවා. ඒක ඔයගොල්ලෝ මේ නිබන්ධනය හොඳින් පරිශීලනය කරන්න ඕනේ. හොඳින් මේක පරිශීලනය කරන්න ඕනේ කියන අදහස් කරන්නේ අපි තියරිය සාකච්ඡා කරන මොහොතේදී ඔබ හොඳින් තියරියට සවන් යොමු කරලා තියරියේ තියෙන අඩුපාඩු තියෙන ඔයගොල්ලෝ දන්නෝ මේවා අතර ලියන්න. නමුත් අඩුපාඩු තියෙනවා ඒවා සකසාගෙන අපි ඉතාම හොඳින් ප්‍රායෝගික ලේඛන ප්‍රශ්නය ලකුණු 15න් 15ම ගන්න පුළුවන් මට්ටමට සූදානම් වීම අත්‍යවශ්‍යයි. ඔබ ඒක නිසා මේකට සූදානම් වෙන්නට ඕන. ඔබට ලැබිලා මේ නිබන්ධනය අපි අද දිනේ වැඩ ආරම්භ කරමු. දැන් තව ඔබ දවසෙන් දැන් අද මම සාමාන්‍ය පන්ති පුතේ පාඩම් අංක 10 නිබන්ධනය අප්ලෝඩ් කරා. 11ට අප්ලෝඩ් කරනවා අද 11 වසර සාමාන්‍ය පන්ති මම නිබන්ධනය දුන්නා. කියන්නේ විචාර සාහිත්‍ය පාඩමේ 10. එතකොට දැන් ඔයගොල්ලෝට ගැටලුවක් තියෙනවා මම ඒක එයාට දුන්නේ පොඩි හේතුවක් නිසා. ඒ තමයි අපි සාමාන්‍ය පන්ති පුතා කවි ටික පාඩම් ගන්නවනේ. පාඩම් කෙනයින් ගන්නවා. එක කෙනයි කවි ටික පාඩම් ගන්නවා. ඒක කවි ටික ලියලා ඉවරලා තමයි පාඩම් ගන්න. ඒක නිසා තමයි මම කිව්වේ එහෙම කරනවා කියලා. ඒක නිසා තමයි එයාට ඉක්මනට මම ඒක දුන්නේ. તો ඔබට මේ ගැටලුව එන්නේ නැහැ. හරිනේ?
හරි. ප්‍රායෝගික ලේඛන සරල තැන ඉඳලම අපි පටන් ගමු. මතක තබා ගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ ඔබට විභාගෙදී ප්‍රායෝගික ලේඛන වල පළවෙනි මාතෘකාව වෙන ලියුම් කොටස් 3යිනේ. ඒක ඔයගොල්ලෝ දාන්න. ඉස්සෙල්ලා ප්‍රායෝගික ලේඛනයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගැනීම. ඔයගොල්ලෝ දන්න දෙයක් මම කියන්නේ. ලියා ගන්න ප්‍රායෝගික ලේඛනයක් කියන්නේ මොකක්ද කියලා වෙන මෙතෙන්ට. මෙතන ලියා ගන්න ප්‍රායෝගික ලේඛනයක් කියන්නේ මොකක්ද කියලා. අප එදිනෙදා විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා අප විසින් කෙලෙන්න ඕන අප විසින් එදිනෙදා විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලේඛන ප්‍රායෝගික ලේඛන නම් වේ. අප විසින් එදිනෙදා විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලේඛන ප්‍රායෝගික ලේඛන නම් වේ. අප විසින් එදිනෙදා විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලේඛන ප්‍රායෝගික ලේඛන නම් වේ. අප විසින් එදිනෙදා විවිධ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා භාවිතා කරනු ලබන ලේඛන ප්‍රායෝගික ලේඛන නම් වේ. උදාහරණ දෙක තුනක් ලියලා තියන්න. නිකන් දැනගන්න විතරක්. ලියුම් ලිපි කියලා කියනවා. න්‍යාය පත්‍ර, ආරාධනා පත්‍ර, වාර්තා, දැන්වීම් තුන හතරක් නිකන් උදාහරණ විදිහට ලියලා තියන්න ප්‍රායෝගික ලේඛන වර්ග. මේ බලන්න අපි ලියුම් නැත්නම් ලිපි වලින් පටන් ගමු. ලිපි අපි දන්න ලිපි වර්ගයක් මේ කතා කරන්නේ. මේ ලිපි නැත්නම් ලිපි අපි දන්නවා ලිපි කියන කාරණාව ගත්තාම ලිපි වර්ග තුනක් තියෙනවා. එකක් තමයි පෞද්ගලික ලිපි, අනෙක තමයි රාජකාරී ලිපි, අනෙක තමයි ව්‍යාපාරික ලිපි. අපේ 6 වසරේදී 7 වසරේදී 8 වසරේදී 9 වසරේදී 10 වසරේදී මේ සෑම පන්තියකදීම ශ්‍රේණියකදීම මෙන්න මේ ලිපි වර්ග එහෙම මෙහෙන් සාකච්ඡා කරා. ඒ විෂය නිර්දේශ. ඉතින් ඔබට තියෙන්නේ නැවත මේක මතක් කරගෙන පුහුණුවක් විතරයි ගන්න තියෙන්නේ. ඉතින් මේක පළවෙනි කොටස තමයි පෞද්ගලික ලිපි විභාගෙට එන්නේ නැහැ. හැබැයි මේ දරුවන්ගෙන් බොහෝ අය මගේ වැඩිමනක් පිරිස මේ ඉන්න අයගේ වැඩිමනක් පිරිස නැවත පුතා සිංහල විෂය කරන එකක් නෑ කියන එක තමයි මගේ අදහස. අත්දැකීමෙන් කියන්නේ. ඔබ වැඩිමනක් අය කරන්නේ නැවත සිංහල විෂයෙන් පරිබාහිර ගිය කලා ශාස්ත්‍රයෙන් එහාට ගිය මැත්ස් වෙන්න පුළුවන්, සයන්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොමර්ස් වන්නට පුළුවන්, එහෙම නැත්නම් සමහර ටෙක්නොලොජි වෙන්න පුළුවන්. ඉතින් එහෙම ශාස්ත්‍රයකට ගියොත් අපිට නැවත සිංහල විෂය කරන නම් වෙන්නේ. ඒක නිසා ඔබට යම් කෙනෙක් ඔබගෙන් 6 වසරේ නැත්නම් ඉන්න ලකුඩා පන්තික දරුවෙක් ඇහුවත් ඔබට පුළුවන් වෙනවනේ මේ සම්බන්ධයෙන් අදහසක් දෙන්න. ඒක නිසා ප්‍රායෝගික ලේඛනවල පුඩාම ඒකකයේ සිට පුඩාම තැනේ ඉඳලා අපි සාකච්ඡා කරන්න අවශ්‍යයි. අපි මේ මාස කීපෙම ඔක සාකච්ඡා කරන මාසේ දවස් අරගෙන ඉවරලා මාස දවසක් විතර අරගෙන නිසා මේ නිබන්ධනයේ වැඩි එක දවස් කරලා අවසන් කරන්නේ නැහැ අපි. ඒකත් පොඩ්ඩක් මතක තබා ගන්න. ලියුම් කියන මාතෘකාවට පළවෙනි වර්ගය තමයි පෞද්ගලික ලිපි. ඉතාම ඉක්මනින් මෙන්න මේ කොටු තුලට එන්න ඕන දේවල් සටහන් කර ගන්න. මේ පළවෙනි කොටුව අපි ගත්තොත් ඔබ දන්නවා මේ කාංක එක කොටුව මෙතන එන්න ඕන. ඒ දන්නවා පෞද්ගලික ලිපියක නම් යවන්නාගේ නමහා ලිපිනය මෙතන එන්නට ඕන. යවන්නාගේ නමහා ලිපිනය ඉතින් පුතේ පෞද්ගලික ලිපි වල
සාමාන්‍ය ස්වභාවය තමයි වර්තමාන සමාජයේ පෞද්ගලික ලිපි දැන් ක්‍රමයෙන් අභාවයට යන බවක් තමයි දක්නට ලැබෙන්නේ. පෞද්ගලික ලිපි ක්‍රමයෙන් අභාවයට යන බවක් තමයි දක්නට ලැබෙන්නේ. ලියන්නෙම නැහැ. ඒ සඳහා තාක්ෂණي භාවිත කරනවා. නමුත් තාක්ෂණය තුල තියෙන වංක භාවය වගේ නෙමෙයි ලිපියක හරි අවංක ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒ ලියන අදහස් ඉතාම සුන්දරයි. ඔබට ඔබගේ ජංගම දුරකථනය භාවිතා කරලා හෝ වෙන යම් තාක්ෂණයක් භාවිතා කරලා සුන්දරත්වයෙන් යුතු හැඟුමක් ඉදිරිපත් කරන්න පුළුවන් කමක් නැහැ. මේ සුන්දර අදහසක් සුන්දර හැඟුමක් ඉදිරිපත් කරන්න පුළුවන් හොඳම පැරණිම ක්‍රමවේදයක් තමයි පෞද්ගලික ලිපි කියලා කියන්නේ. පෞද්ගලික ලිපි කියලා කියන්නේ. නමුත් දැන් පෞද්ගලික ලිපි ලියවෙන්නෙම නැහැ. ඒක නිසා මේවා අභාවයට යමින් තිබෙන බවක් තමයි දක්නට ලැබෙන්නේ. තාම කලාතුරකින් තමයි පෞද්ගලික ලිපියක් දක්නට ලැබෙන්නේ. කොහොම නමුත් පෞද්ගලික ලිපියක යවන්නාගේ නම හා ලිපිනේ ලියන්නට ඕන. හැබැයි හැම නිතරම එකම කෙනාට ලිපිය ලියනකොට මම කියන්නේ ඔය ආදරය කරන අය අපි ගමු එහෙම නිකන් අපි කියන්නේ. එහෙම අපි හිතමු එහෙම දෙන්නේ කියනවා කියලා ලිපි ලියා ගන්නවා කියලා. එහෙම අවස්ථාවකදී කිසිසේත්ම හැමදාම ලියන ලිපියේ අදත් ලිපියක් ලියනවා. ඊළඟට අද ලියුව ලිපියට හෙට පිටුරු ලිපියක් ලැබෙනවා. අනිද්දාත් ඒකට පිටුරු ලියනවා. කොහොම දවසක් කර දවසක් ලිපියක් ලියන්න වෙනවා. ලියන අයට ගොඩක් කළා. එහෙම ලියද්දි පුතේ හැමදාම මෙන්න මෙතන යවන්නාගේ ලිපිනයයි යවන්නාගේ නම හා ලිපින ලියන කිසිසේත්ම ප්‍රායෝගික නැහැ. ඒක නිසා මේ සඳහා වෙනත් ක්‍රමවේදයන් ලියුම් ලියන විසින් භාවිතා කරනවා. එන හැම නිතරම ලියනවා නම් මොකක්ද භාවිතා කරන්නේ? මෙතනට ලිපිනේ වෙනුවට ලියනවා ලියුම සම්බන්ධ හැඟුමක්. උදාහරණයක් විදිහට ගත්තොත් නිවසේදී නැත්තම් පාසලේදී එච්චරයි ලියන්න වෙන මොකුත් තියන්නේ. ඕනනම් ඊට අමතරව දිනේ දානවා. මෙන්න ලිපිනයක් ලියන්නේ. හැමදාම ලියන කෙනාට එකම ලියුමේ හැමදාම ලිපින ලියන්න ඕනේ නැහැ. ඒක නිසා. ඊළඟට ගත්තොත් මේ මොතන තව ලියනවා හුදකලා විරාමයකදී. නේ? සඳ පහන් වූ රැයකදී. එහෙම නැත්තම් ලියනවා නිසල රැයක. ඔය වගේ ඊට අදාළ අනුගත වීමක් එක්ක යවන්නාගේ ලිපිනය සකසමින් තියෙනවා ලියනවා. ඊළඟට තමයි මෙතන මතක තබා ගන්න ඕන වැදගත්ම කාරණාව තමයි දැන් ඔයගොල්ලෝ කෙනෙකුට කියලා දෙන්න ගියොත් මේ කියලා දෙනකොට ඔය වගේ දේවල් කියලා දෙන්න නැපා මොකද ඒවා සාමාන්‍ය ලියෙන්නේ නැහැ නේ විභාග වලට. නමුත් මෙතන මතක තබා ගන්න ඕන ලිපිනය තිරස්ව ලියන්නට ඕන තිරස්ව ලියන්නට ඕන එක් පැත්තකට එක මෙතනින් පටන් ගත්තා මේ කෙලින් මෙන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ අපි තුමු යවන්නාගේ ලිපිනේ අපි යවන්නාගේ ලිපිනේ කියලා ගත්තොත් මෙතනින් පටන් ගත්තොත් මෙහෙම මේක මෙතනින් අවසන් කරනකොට ඊළඟ එක මෙතනින් පටන් ගන්න බෑ ඊළඟ පේලිය. ඒක මේ කියන්නේ. ඊළඟ පේලියත් මෙතනින්ම පටන් ගන්න. ඒක සමහරට ඔන්න ඔය හැරින් අවසන් වෙන්නත් පුළුවන්. ගැටලුවක් නෑ. ඊළඟට ඊළඟ පේලිය ගත්තොත් එහෙම ඊළඟ පේලිය ගත්තොත් ඊළඟට ලියන පේලියත් දැන් මෙතනින්ම පටන් ගන්නවා. මේක ටිකක් හිතෙන්න පුළුවන්. ඊළඟ පේලිය පටන් ගන්නකොට මේ කෙලියම පටන් ගන්නවා. ඒක පුතා හැම වෙලාවෙම මේ පැත්ත සමබර වෙන්න ඕනේ. එක ළඟින් යන්න ඕනේ. ඒක මේ කියන්නේ. එක ළඟට එන්න ඕනේ. මේ පැත්තේ එම් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම ඔයගොල්ලෝ මතක තබා ගන්න තව කාරණාවක් තියෙනවා. මෙහෙම ලිව්වහම ඊළඟට මෙන්න මේ හැම තැනකම ක්‍රමාව යොදන්න ඕන. යොදලා මෙතනින් නැවතීමේ සිත තියන්න ඕන. හරිද? මෙතනින් රතු පෑනෙමුණක් කමන්නේ ලියලා තියෙන අපි ඒක අවශ්‍ය නැහැ පස්සේ ලියමු. අපි ඒක ඊළඟ කොටසේ ලියනකොට ලියමු. ඒක මතක කරගන්න. ඊළඟට මෙතන වික්මන් කරු මේ මාතෘකාව අවසන් කරන්න පුළුවන් අපිට. මෙතන අපි දන්නවා ආශිර්වාද පාඨය. මෙන්න මේ පළවෙනි එකේදී අපි ලියපු එකට මතක තබා ගන්න කාරණාවක් තියෙනවා ඔයගොල්ලෝ. පළවෙනි එකේදී මේ පළවෙනි කොට දෙන එකේදී යවන්නාගේ ලිපිනේ ලියන තැන ලබන හා සමහා ලිපිනේ තැන දිනේ අනිවාර්යෙන් එනවා. ඒ දෙක ලියලා තියන්න යවන්නාගේ නම හා ලිපිනේ දිනේ කියන එක. හැම වෙලාවෙම විරාම ලක්ෂණ දෙකක් උතන භාවිතා වෙනවා. එකක් තමයි කමාව අනිත් එක තමයි
නැවතීමේ සිට ඒවට වෙනම ලකුණු ලැබෙන විභාගෙට ලියන්න ඕන. ඒක ලියන්න වෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. ඊළඟට මෙන්න මෙතන අපි සටහන් කර ගන්නට අවශ්‍යයි මෙතනින් මේ දෙවෙනි කොටුවේ ඒ තමයි ආශිර්වාද පාඨය. ඒ ආගමනුකූලව තමයි මෙතන ආශිර්වාද පාඨය තමයි තියෙන ලැබෙනියාවත් එක තමයි ආශිර්වාද පාඨය විතර සටහන් වෙන්නේ. විශේෂයෙන්ම ජය වේවා, සෙත් වේවා, බුදු සරණයි ඔය වගේ දේවල් අපි ලියනවා. ගංගා සම්පීඨය ඔය වගේ දේවල් මෙතන ලියනවා. ජය වේවා, යේසුස් පීඨයි මෙහෙම ලියනවා මෙතන. ඒක ඊට පස්සේ අත්‍යවශ්‍ය විරාම ලක්ෂණයක් මෙතන යෙදෙනවා. අපි දන්නවා මොකක්ද ඒ කියලා. අත්‍යවශ්‍ය විරාම ලක්ෂණයක් යෙදෙන ඒ තමයි හර්ෂාදී ලක්ෂණ. හර්ෂ කියලා කියන්නේ හර්ෂ කියලා කියන්නේ මොකටද? හර්ෂ කියලා කියන්නේ සතුටට. ප්‍රහර්ෂය කියලා අපි ගන්නෙත් ඒකම තමයි. හර්ෂ කියලා කියන්නේ සතුට. සතුටු ප්‍රකාශනයක් විදිහට තමයි අපිට සලකන්නේ. ඒකයි හර්ෂාදී ලක්ෂණ කියලා කියන්නේ. සතුට ප්‍රකාශ කරන විරාම ලක්ෂණය තමයි හර්ෂාදී ලක්ෂණ කියලා කියන්නේ. ඊළඟට මෙන්න මෙතන තියෙන ආමන්ත්‍රණය අනිවාර්ය විරාම ලක්ෂණයක් තියෙන කමාව. මෙතනින් කමාව දාන්නට ඕන. මෙතන තියෙන අන්තර්ගතය. අන්තර්ගතය කියලා ලියන්නේ. ඒ අතරේ මේක අන්තර්ගතය කියලා මෙතන අදහස් කරන්නේ ඒ කරුණු සඳහා ඒ අදහස් සඳහා වෙනෙනම ඡේද භාවිතා කරන්න පුළුවන් මෙතනදී. ඊළඟට මෙතන අවසානය මේ ඡේද වෙන් කරද්දී ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය විභාගයකදී ලියන්න කිව්වොත් පෞද්ගලික ලිපියක් විභාගයකදී පෞද්ගලික ලිපියක් ලියන්න කිව්වොත් මතක තබා ගන්න විභාගයකදී ලියන පෞද්ගලික ලිපියක නම් කතන විවහාරය භාවිතා කරන්න බෑ අපිට. විභාගයකදී ලියන පෞද්ගලික ලිපිය කියන්නේ ඔයගොල්ලෝ ලියන්නේ නැහැ කවදාවත් මේ පෞද්ගලික ලිපියක් විභාගෙට. නමුත් අපි තුන් ලියන්න ඉන්නනේ 6 වසරේම ළමයිත් ලියන්න වෙනවනේ. එතකොට අපි කතන විවහාරය අපි පෞද්ගලික ලියන කතන විවහාරය භාවිතා කරන්නේ. මම සුවෙන් ඔබට කොහොමද? එහෙම ලියන්නේ. නමුත් මේ විභාගයකදී ලියන නම් පෞද්ගලික ලිපියක කිසිසේත්ම මේ ඡේද ලියද්දී කතන විවහාරය භාවිතා කරන්න බෑ. අනිවාර්යයෙන්ම ලේඛන විවහාරය භාවිතා කරන්න ඕන. මම සුවෙන් සිටිමි කියන මිසක් මම සුවෙන් ඉන්නවා කියලා කියන්න බෑ. ලියද්දී විභාගවලදී ලියද්දී සාමාන්‍ය විවහාර නම් අපි කියන්නේ මම සුවෙන් ඉන්නවා. ඔබ හොඳින් ඉන්නවද? එවනි ලියන්න. නමුත් මේකෙන් බෑ. ඔබ හොඳින් සිටින්නේ නැහිද කියලා ලියන්න පුළුවන්. ලියනකොට අපි කියන්නේ විභාගෙ ලියනවා. නමුත් සාමාන්‍ය විභාගයක අපි ඔබ හොඳින් ඉන්නවද කියලා අපි අහනවා. හරි අපි අවසානයේ ගත්තොත් මේකේ මෙන්න මෙතන අවසාන කොටුව ඒ කියන්නේ අත්සන. නමුත් අත්සන කියන එක හැම විතරම භාවිතා කිරීම අත්‍යවශ්‍ය නැහැ. හැම විතරම ලිපියක් ලියනවා අත්සන හැම වෙලාවෙම දාන්න ඕනේ. ඒක ඔතන ලියන්න පුළුවන්. මීට අපි ලියනවා ඔබගේ චූටි දූ ලොකු පුතා මීට ඔබගේ මාතෘමි එහෙම අර සමීපකම අනුව අත්තර වෙනකොට ඒ සමීප වචනේ භාවිතා කරනවා. ඊට ආදරණීය ඔබේ කියන එහෙම ලියන්න පුළුවන්. එතන මේ මේ ව්‍යාපාරික පෞද්ගලික ලිපියක අත්තන සමහර වෙලාවට වටින අවස්ථා තියෙනවා. දැන් ඉතින් මම පැහැදිලි කරන්න යන්නේ. නමුත් ඔයගොල්ලෝ මතක තබා ගන්න පෞද්ගලික ලිපියක අත් අකුරු සහ අත්තර කියලා කියන්නේ හරිම වටිනවා. යම් අවස්ථාවක් සමහර අවස්ථා අධිකරණ ගත වෙන අවස්ථා වුණතරම් තියෙනවා මේ යම් සම්බන්ධතාවල මේ පෞද්ගලික ලිපිත් එක්ක. ඒකෙදි සලකා බලන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි පෞද්ගලික ලිපියේ තියෙන අත් අකුරු අනිත් එක තමයි පෞද්ගලික ලිපියේ අත්තර. ඒවා සාමාන්‍ය සලකා බලන නීතිය තුල ඒවා පිළිගන්නවා ඔහුගේ අනන්තතාවය හඳුනා ගන්න. හරිද? මම ඊට සවුඩේ පුතින් එහාට කතා කරන්න අප්ඩේට් ආවා. විභාගෙට නැතිලා. නමුත් මම මෙතනින් එහාට ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන් කාට හරි. මෙතනින් එහාට පුතේ අනිවාර්යෙන් හොඳට අවධාරණය මේ ප්‍රශ්න ටික උත්තර ටික හදාගෙන යන්න ඕනේ. මේ තියරි කොටස සාකච්ඡා කරන අතරේ පුනරීක්ෂණ කොටස නැත්තම් අර පුනරීක්ෂණ ප්‍රශ්න වල පිළිතුරු ලියන එක අපි අනිවාර්යෙන් හොඳින්ම කරගැනීම උවමනාව තියෙනවා. හරිද? හරි. මේ පෞද්ගලික ලිපි සහ රාජකාරී ලිපි කියන දෙකේම ආකෘතිය සමගාමී ආකෘතියක් යනවා. එකම තැනක් පොඩි වෙනසක් වෙනවා. මම කියන්න ඉස්සරහදී රාජකාරී ලිපියක් සහ ව්‍යාපාරික ලිපියක් කියන දෙකේදී රාජකාරී ලිපියක් කියලා කියන්නේ අපි දන්නවා රාජකාරී අවස්ථා කිහිපයක් නිසා භාවිත කරන ලබන ලිපියක්. ව්‍යාපාරික ලිපියක් කියලා කියන්නේ ව්‍යාපාරික අවස්ථාවය ඉටු කර ගැනීම සඳහා සකසන ලබන ලිපි වල. හරිද? අපි ඉස්සරහදී උදාහරණ සහිතව දක්වමු. නිර්වචනය මම දැන් දෙන්නේ නැහැ. මොකද අපි ඉක්මනින් ආකෘතිය සඳහා අපගේ අවධානය යොමු කරන්න ඕන නිසා. එතකොට සාම්ප්‍රදායික ආකෘතිය ගත්තොත්
අපි ඔක කියනවා මේ අතින් ලිපි සැකසීමේ ආකෘතිය කියලා. අතින් ලිපි සැකසනකොට මෙන්න මේ ආකෘතිය භාවිතා කරනවා. ඉතින් අපි මෙතන හරියට මේ ආකෘතික අංග ටික සටහන් කරගන්න ඕන එන්නා වූ ශිල්පීය දක්ෂතාව පිළිබඳව අවධානය යොමු කරමින්. හරිද? හරි. එහෙනම් මෙන්න මෙතන ඉස්සෙල්ලාම යන තැන ඉස්සෙල්ලාම පළවෙනි කොටුව ඔයගොල්ලෝ ලියා ගන්න පළවෙනි කොටුවේ මේක අංක 1 පළවෙනි කොටුව මේ කොටුවේ එන්නට ඕන යවන්නාගේ තනතුරාශ්‍රිත ලිපිනේ කියලා ලිව්වත් කමක් නැහැ. කෙටියෙන්ම ලියනවා යවන්නාගේ නම හා ලිපිනේ. ඔයගොල්ලෝ දන්නවා මේක මම නැවත මතක් කිරීමක් කරන්න. මේ ආකෘතියට පුතේ අනිවාර්යෙන් විභාගෙත් වෙනම ලකුණු ලැබෙනවා. ආකෘතියට වෙනම ලකුණු ලැබෙනවා. ඔයගොල්ලෝ ඉස්සරහදී පෙන්වන්නම් ආකෘතියට ලකුණු වෙනම ලැබෙනවා. එතකොට නිවැරදි ලිපිනේ නිවැරදි කරන ලිවීම මගින් ලකුණු සැච් කර ගැනීම හැකියාව තියෙන අන්තර්ගතයට අමතරව. ඒක නිසා ඔන්න යවන්නාගේ නම හා ලිපිනේ නැත්නම් යවන්නාගේ තනතුරාශ්‍රිත ලිපිනේ කියන එක ඉස්සෙල්ලාම එන්නට ඕන. ඒක අංක 1ට එන්නට ඕන. පුතේ ඔතන රතු පෑනක් අරගෙන ලියා ගන්න නැත්නම් වෙන පාටකින් ලියා ගන්න තරු ලකුණු දාලා අමතක කරන්න එපා මෙතන කමාවහ තිත යොදන්න කියන්නේ. ඒක ලියා ගන්න. කමාවහ තිත යොදන්න. මෙතනින් ලියා ගන්න මේ මෙතනින් ලියව ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ලියන්න ඕන මෙතන. මෙතන ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ ලියන්න ඕන යවන්නාගේ නම හා ලිපිනේ නැත්නම් යවන්නාගේ නම හා තනතුරාශ්‍රිත ලිපිනේ කියලා. ඊළඟට තරු ලකුණක් දාලා ලියන්න ඕනේ මේ කොටුව ඇතුලේ. හරි කොයින් හරි අයිනකින් ඔතන පේන්න. කමාවහ තිත යොදන්න. කමාවහ තිත යොදන්න. 2 ඒ කියන්නේ ඊළඟ තරු ලකුණ එතන. ලිපිනය සිරස් රේඛාවකට ලියන්න. සිරස් රේඛාවකට ලියන්න. ඒ කියන්නේ මෙන්න මේක. අපි ගමු ලිපිනයක් තියෙන ඔන්න සුපුන් ඉදිරි සිංහ. අපි ගමු ලේඛා. මේක ලියන්න එපා. සුබ සාධක සංගමය කැටගොඩ උඩුගම මම බලපො සිරස් රේඛාවට කියන්න කියලා. ඒ කියන්නේ පුතා මෙන්න මේකට මෙන්න මෙහෙම සමහරව මේව ලියද්දී මේ අයිනටම අරගෙන ලියන්නේ නැහැ. සිරස් රේඛාවට ලියන්නේ උදාහරණයක් විදිහට අපි ලේකම් කියන වචනේ ගත්තොත් එහෙම ගොඩක් අය කරන වැරද්දක් තමයි මේක සාමාන්‍ය ප්‍රායෝගිකව කරන මේ විදිහටම තමයි. ලේකම් කියන එක මැදින් ලියනවා. ඊළඟට කැටගොඩ කියන එක තාම මැදින් ලියනවා මෙතන ලියනවා. උඩුගම කියන එකත් මෙතන ලියනවා. තාම වැරදි ක්‍රමයක්. ඒ නිසා සිරස් රේඛාවකට ලිපිනය ලිවීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුයි. ඔන්නේ පළවෙනි කාරණා. සිරස් රේඛාව. මේ බලන්න ඔයගොල්ලෝ පේනවා මේක ඉරකට ලියන්න. හරිද? ඒක තමයි ශිල්පීය දක්ෂතාවයේ එකක් ඔය කතා කරන්නේ. ඊළඟට පුතේ මතක තබා ගන්න ඕන කාරණාවක් තියෙනවා මේ සෑම තැනකම කමාවනම් යෙදිය යුතුමයි අවසානයේ සිත තබන්නට ඕන. ඒවා මම කියන්නේ මේ වගේ එකක් මේ ලිපියක් ලියනකොට ඔක ප්‍රායෝගික ලේඛනයේ ඔයගොල්ලෝ සාමාන්‍ය ජීවිතේ ලියනකොට නෙවෙයි විභාගෙදී ලියනකොට මේවා හයිලයිට් වෙන විදිහට ලියන්න පොත. නිකන් ටුප්පි ටික ගාලා නිකන් අතහැරලා දාන්න එපා. නිකන් චුට්ටක් නිකන් පේනවන පේන ගන්න විරාම ලක්ෂණ දාන්න නැතුව පේන්න හොඳට පේන්න දාන්න මේ විරාම ලක්ෂණ. පැරපොට තද කරලා ඉවක්කමක් නැහැ. නැත්තම් සමහරු විරාම ලක්ෂණේ භාගයයි තියෙන්නේ. එහෙම නෙවෙයි. විරාම ලක්ෂණේ යොදන්න හරියට පේන විදිහට. හරියට පේන විදිහට. ඉතින් ඔයගොල්ලන්ට තේරෙනවා මම මේ කියන්නේ මොකක්ද කියලා. ඒක පේනවල ගුරුවරයාට මේක බලනකොට මේක විරාම ලක්ෂණ හැටි යොදලා තියෙනවා. මොකද ඒකට මේ සිරස්
සිරස්ව ලියන එකයි සිරස් රේඛාවට අනුගතව ලියන එකයි විරාම ලක්ෂණ භාවිතා කරන එකයි විභාගෙදී සලකනවා ලකුණු ලබා දීමේ කාරණාව. එහෙනම් ඔන්න පළවෙනි කොටුවේ තියෙන උන කාරණා කිව්වම යවන්නාගේ නම් හා ලිපිනය ක්‍රමාව හා තිත එක වෙන පැයටකින් ලියා ගන්න කියනකො ඒක ශිල්පී දක්ෂතාවය සිරස් රේඛාවකට ලිපිනය සැකසීම ඊළඟ කාරණාව ඒක තියෙනවා. එක ඊළඟට දරුවනේ දෙවෙනි කොටුවේ මේ තියෙන දෙවක දෙවෙනි කොටුව දෙවෙනි කොටුව ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා එතනට එන්නේ දිනය කියන්නේ. දිනය. පුතේ මතක තබා ගන්න ඕන කාරණාවක් තියෙනවා. දිනය ලියද්දී අපිට පුළුවන් විරාම ලක්ෂණ භාවිතා කරන්න භාවිතා කළ යුතුයි. දිනයට විරාම ලක්ෂණ භාවිතා කළ යුතුයි. මොකක්ද අපි භාවිතා කරන විරාම ලක්ෂණය කියලා අපි තේරුම් බේරුම් කරගන්නට ඕන. මොකක්ද අපි භාවිතා කරන විරාම ලක්ෂණය? විරාම ලක්ෂණ තුනක් මේ සඳහා අපේ දරුවෝ භාවිතා කරනවා. ඔබ විතරක් නෙවෙයි ඔයලා සමාජයේ සතුටක් ලැබෙනවා. සමහරු ඇලෙයිර භාවිතා. සමහරු කෙටිර භාවිතා කරනවා. සමහරු හිත භාවිතා කරනවා. කවුරුහරි කියන්න කොහොමද මේ විරාම ලක්ෂණ තුලින් වඩාත්ම උචිත විරාම ලක්ෂණය මොකක්ද කියලා? දිනයක් පිවීමේ දිනයක් ලියන වඩාත්ම උචිත විරාම ලක්ෂණය මොකක්ද කියලා කියනවා. මොකද කියන්නේ? ඔයගොල්ලෝ සමහරට මේ වැඩේ කරනවා. මම කියන්නේ සාමාන්‍ය මේකට කමක් නැහැ. විභාග වලදී කරන්න ඕන හරිම විරාම ලක්ෂණය යොදන එක. මොකද්ද වඩාත් වැරදි විරාම ලක්ෂණ? තිත. මතක තබා ගන්න පුතේ. තිත තමයි අනිවාර්යයෙන්ම අපි යොදන්න ඕනේ. ඒක තමයි නිවැරදිම විරාම ලක්ෂණය. මොකද විරාම ලක්ෂණයකට තියෙනවා කියවීමක්. විරාම ලක්ෂණයකට තියෙනවා අර්ථයක්. වඩාත්ම උචිත ගැළපෙන අර්ථය වෙන්නේ හිත කියන එක එන අර්ථය. අවසන් කියන අර්ථය. නිසා ඇලෙයිද කෙටිද අලංකාරයට මිනිසුන් නැත්තම් අපි සාමාන්‍ය ආහාරය භාවිතයට ගත්තත් එය නිවැරදිම විරාම ලක්ෂණය නොවේ දිනය සඳහා. දිනය සඳහා නිවැරදිම විරාම ලක්ෂණය වෙන්නේ හිත කියන එක හොඳට මතක තබා ගන්න. ඉතින් මේව යොදනකොට දාන්න ඔයගොල්ලන්ට තේරෙනවා ඔයගොල්ලන්ට තේරුම් ගන්නවා මේක ඉතාම නිවැරදිම ක්‍රමයට මේක සැකසුණා කියලා. අපි යනවා තුන්වෙනි කාරණාව. තුන්වෙනි කොටුව. මේ තියෙන තුන්වෙනි කොටුව. ඔයගොල්ලෝ දන්න දැන් තවත් මෙතෙන් දෙන්න ඕන මොකක්ද කියලා. එතෙන් දෙන්න ඕන මොකක්ද? ලබන්නාගේ නම හා ලිපිනය. ලබන්නාගේ නම හා ලිපිනය. ඒක කොටුවේ ලියා ගන්න. ලබන්නාගේ නම හා ලිපිනය. ලබන්නාගේ නම හා ලිපිනය. පුතා ලබන්නාගේ නම හා ලිපිනය අර කලින් කිව්ව ටිකම එතන භාවිතා කරන්නට ඕනේ. මොනවද භාවිතා කරන විරාම ලක්ෂණ දෙක ලබන්නාගේ නම හා ලිපිනේ? ඒක අනිවාර්යෙන් එන්න ඕනේ. මොනවද භාවිතා කරන විරාම ලක්ෂණ දෙක? කමාව සහ තිත අනිවාර්යෙන්ම යොදන්නටම ඕන. කමාව තිත යොදන්නම ඕන. ඊට අමතරව ඔබට මම පැහැදිලි කර කාරණාවක් කියනවා. ඒ තමයි මෙන්න මේ සිරස් රේඛාවට ලිපිනය ලිවීම. සිරස් රේඛාවට ලිපිනය ලිවීම. මෙය කළ යුතුමයි. සිරස් රේඛාවට ලිපිනය ලියලා විරාම ලක්ෂණය දීම අනිවාර්යෙන් මේ කියන තැනත් කළ යුතුමයි. කළ යුතුයි. මම ඉස්සරහදී බලනවා එක් කරලාද කියලා. හරිද? හරි. එතන එච්චරයි. අර වගේම තමයි යවන්නාගේ නම හා ලිපිනය වගේම මෙතනත් ඒ වෙනි ආකෘතියක් ඒ විදිහට භාවිතා කරන්නට ඕන. අපි යනවා හතරවෙනි එක. දැන් හතරවෙනි එකට එන්නේ අපි දන්නවා ආමන්ත්‍රණය. හතරට එන්නේ ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය කියන තැන පුතේ මතක තබා ගන්නට ඕන එනම විරාම ලක්ෂණයක් මොකක්ද? කමාව. අනිවාර්යෙන්ම කමාව වෙන්න ඕන. දැන් බලන්නකෝ යවන්නාගේ ලිපිනේ, ලබන්නාගේ ලිපිනේ, ආමන්ත්‍රණේ පොදු ලක්ෂණයක් විරාම ලක්ෂණයක් තමයි කමාව. ඊළඟට යවන්නාගේ ලිපිනේ, ලබන්නාගේ ලිපිනේ තිත අනිවාර්යෙන්ම ආවා. මේව හොඳට මතක තබාගෙන ඔබ ඒවට අනුගත වෙමින්
සූදානම් වෙන්නට අවශ්‍යයි. ඊළඟට පුතේ මේ තියෙනවා තව කොටුවක් විතර එකතු කරලා ඒකට අපි දන්නවා මොකක්ද කියලා. ඒ තමයි මාත්‍රිකාව. මාත්‍රිකාව කියලා ලියාගෙන පස්වෙනි කොටුවේ මාත්‍රිකාව කියලා ලියාගන්න. මාත්‍රිකාව මෙන්න මේ කොටුවේ. පුතේ මාත්‍රිකාවත් අපිට ඕන විදිහට නම් ලියන්න බෑ. මාත්‍රිකාව සඳහා ශිල්පීය දක්ෂතාව භාවිතා කළ යුතුයි. අපිට කරන්න පුළුවන් දේවල් ඇත්තටම තියෙන මාත්‍රිකාව ලියන්න. එකක් තමයි මාත්‍රිකාවේ අකුරු මදක් විශාල කරන්න පුළුවන්. ඕනම් මේ විදිහට ලියා ගන්න. අකුරු මදක් විශාල කරන්න. සාපේක්ෂව විශාල කරනවා අකුරු. ඔන්න එක. එකතර ලකුණ එක කාරණාවක් තමයි මාත්‍රිකාවේ අකුරු මදක් විශාල කරන්නට ඕන. දෙක ඊළඟ කාරණා. මාත්‍රිකාව අග පුතා මොකක් හරි කරන්න ඕනද මාත්‍රිකාව අගට? මාත්‍රිකාවේ අගට මොකක් කරන්න ඕනද? මාත්‍රිකාව ලියලා මාත්‍රිකාවේ අගට මොකක් හරි කරන්න ඕනද? කවුරු හරි කියන කවුරු මොන කරන්න ඕනද කියන්නේ? මාත්‍රිකාවේ අගට මොනවත් කරන්න එපා. වැරද්දක් කරන ඔයගොල්ලෝ. කරන වැරද්දක් කියන්නේ පොදු වැරද්දක් සමහරු කරන පොදු වැරද්දක් තියෙනවා මාත්‍රිකාවක් කියලා. මොකද්ද කරන්නේ? ලිපියක මාත්‍රිකාවක් කියලා අගට මොකක් කරනවද? මාත්‍රිකාව අගට පුතේ දානවා තිතක් යදනවා. විරාම ලක්ෂණය වෙන තිත මාත්‍රිකාවේ අග තිතක් යදනවා. සම්පූර්ණයෙන් වැරදි. විරාම ලක්ෂණයක් මාත්‍රිකාවක් අග තිතක් යදන්න බෑ. ඕගොල්ලෝ කල්පනා කරන ඕගොල්ලෝ සාමාන්‍ය සටහනක් ලියනකොට විරාම ලක්ෂණයක් විදිහට සිත භාවිතා කරනද මාත්‍රිකාවක් නෑ. ලිපියෙත් බෑ. එසා ලියලා තිබුවත් කමක් නෑ අපේ දරුවනේ. මාත්‍රිකාව අග තිතක් නොයේදිය යුතුය කියලා. වරද්දලා ලියන කවුරු හරි ඉන්නවා නම් ලියලා යන මාත්‍රිකාව අග තිතක් නොයේදිය යුතුය කියලා. එය සලකන්නේ වැරද්දක් විදියට. ඊළඟට පුතේ මාත්‍රිකාවට කරන ලබන තවත් සැරසිල්ලක් තියෙනවා. ඒ මොකක්ද? කවුරු කියන්නේ? මොකද්ද තව කරන්නේ? මාත්‍රිකාවට පහලින් ඉරක් යදන්නට ඕන. හැබැයි අපේ දරුවෝ කරන වැරද්දක් තියෙනවා. මොකක් කොහොමද මාත්‍රිකාවට පහලින් ඉර යදන්නේ? අකුරු කැපෙන විදියට. පුතේ අකුරු කැපෙන විදියට ඉර යදන්න බෑ. කොහොමද දන්න ඕන? අකුරු ස්පර්ශ වන විදියට යදන්න පුළුවන්. මාත්‍රිකාවේ අක්ෂර ස්පර්ශ වනසේ ඉරක් යෙදිය යුතුය. මාත්‍රිකාවට පහලින් මාත්‍රිකාවේ අක්ෂර ස්පර්ශ වනද හැම අකුරක් ස්පර්ශ වුණාට කමක් නැහැ. හැම අකුරකටම සමීප වුණාට කමක් නැහැ. මාත්‍රිකාවට පහලින් මොකක් කරන්න ඕනද? ඉරක් යොදන්නට ඕන. අකුරු නොකැපෙනසේ කියලා ලියුණා. අකුරු නොකැපෙනසේ මාත්‍රිකාවට පහලින් ඉරක් යොදන්නට ඕන. එතකොට ඒ යොදන ඉර පුතේ මතක තබා ගන්න. මාත්‍රිකාවට වඩා දිග වෙන්නත් බෑ. මාත්‍රිකාවට වඩා ගොඩක් කොට වෙන්නත් බෑ. මාත්‍රිකාව ප්‍රමාණයටම ඉඩක් ගැහුවා නම් ඒක මතක තබා ගන්න. මම මේ කියන්නේ. ඊළඟට ගත්තොත් අපි යනවා ඊළඟ කොටසට. දැන් ওই මාත්‍රිකාව සම්බන්ධයෙන් තව එකක් කියවන්න කරන්න. මම ඒක මේ ප්‍රායෝගික ලේඛන ලියනකොට තව දුරට පැහැදිලි කරන්න. දැන්ට පොඩ්ඩක් මතක තබා ගන්න. මාත්‍රිකාවක් අග අපේ දරුවෝ කරන තව වැරද්දක් තියෙනවා. පොඩ්ඩක් පුළුවන් නම් කියන්න කවුරුහරි මාත්‍රිකාවකදී කරන තව වැරද්දක්. මාත්‍රිකාවක් නිර්මාණය කරන වැරද්දක්. මාත්‍රිකාවක් නිර්මාණය කරද්දී කරන වැරද්දක් කියනවා කවුරු හරි. අනිත් වැරද්ද දැනගන්නත් එක්ක. මාත්‍රිකාවක් හදනෝනේ හදන මාත්‍රිකාව වැරදි විදිහට හදන අවස්ථාවක් තියෙනවා. කොහොමද හදන්නේ වැරදි විදිහට? අපේ දරුවෝ කරන වැරද්දක් තියෙන මාත්‍රිකාවක මොකද්ද කරන්නේ? මාත්‍රිකාව අග ලියනවා කොහොමද? මෙන්න මේ වගේ වචන ටිකක් තියෙනවා.
මෙන්න මේ වගේ වචන ටිකක් තියෙනවා. මොනවද ලියන්නේ? එකක් තමයි වෙන්නේ සම්බන්ධවයි. එහෙම නැත්නම් මේක වැරදි ලියන්න ඕනේ. සම්බන්ධය කියලා ලියන්න ඕනේ. එහෙම නැත්නම් ලියනවා පිළිබඳවයි. මේව ලියන්න ඕනේ ඒකත් වැරදි. ඊළඟට ඉව නැත්නම් ලියනවා සඳහා. ඒකත් වැරදි. එහෙම නැත්නම් ලියනවා උදෙසා කියන. මේව වැරදි. පුතේ එනිසා උදෙසා සඳහා සම්බන්ධවයි පිළිබඳවයි ආදී ලෙස මාතෘකාවක් සැකසීම නොකළ යුතුයි. ඒවා අවශ්‍ය නැහැ මම කියන්නම් ප්‍රායෝගිකව අපේ ක්ලියරකට ඕනේ නැත්තේ ඇයි කියලා. අපිට ඕනේ නැහැ කියලා බින්ද මොකද තේරෙන්නේ. හරිද? හරි. අපි අර ඉස්සෙල්ලා ඊළඟට මෙතන ඊළඟ වගේ දිග කොටුවේ ලියා ගන්න අන්තර්ගතය කියන්නේ. අන්තර්ගතය කියලා ලියා ගන්න මේ විතර. අන්තර්ගතය කියලා ලියා ගන්න. අන්තර්ගතය. අන්තර්ගතය කියලා ලියලා වෙනත් පාට පෑනකින් නැත්නම් රතු පෑනකින් වුණත් කමක් නැහැ ලියා ගන්න. මෙහිදී ඡේද ආකෘතිය භාවිතා නොකළ යුතු අතර ඡේද ආකෘතිය භාවිතා කරන්න එපා පුතේ. රාජකාරී ලිපියක හෝ ව්‍යාපාරික ලිපියක මේ කියන්නේ ඒකයි. මෙහිදී ඡේද ආකෘතිය භාවිතා නොකළ යුතු අතර කරුණු ලියන ආකෘතිය භාවිතා කළ යුතුය. මම ඔබ පැහැදිලි කරලා දෙන ඉස්සරහදී ඔයගොල්ලොන්ට ප්‍රායෝගිකව මේක ලියනකොට කරුණු ලියන ආකෘතිය භාවිතා කළ යුතුය. කරුණු ලියන ආකෘතිය භාවිතා කළ යුතුය. ආයෙත් පැහැදිලි කිරීම කීපයක් දිනනවා කියන්නේ ප්‍රායෝගික නේක සාමාන්‍ය සකසන වෙලාවට ඔයගොල්ලන්ට කියනම් මොකද ඒකට අනුගතව සකසන්න. පුතේ මෙන්න මෙතන දිනන කොටු හතරක්. මේකෙන් පළවෙනි කොටුව තමයි අවසානයේ සඳහා වෙන් කරන කොටුව. අවසානයේ ආකාර දෙකකට කරන්න පුළුවන් ඒක ආදාළ ලිපිය අනුව. ඒක නිසා පළවෙනි කොටුවේ ඉස්සලම ලියා ගන්න ස්තුතිය කියලා. ස්තුතිය. එමු නැත්තම් දරුවනේ තව පුළුවන් අවසන් කරන්න සමහර ලිපිවල එහෙමයි අවසන් කළ යුතු වන්නේ මෙයට විශ්වාසී. එනම් මෙන්න මේ කොටුවේ ස්තුතිය කියලා ලියලා හරහා ටිකක් ගහලා ලියන්න මෙයට විශ්වාසී. දෙකම නෙමෙයි එකයි දෙකේ. ඕනනම් දෙකම භාවිත කරන්න පුළුවන්. ගැලප සමහර ලිපිවල දෙකම භාවිත කරන්න පුළුවන්. ස්තුතිය මෙයට විශ්වාසී කියලා ලියන්න. හරහා ටිකක් ගාලා මෙයට විශ්වාසී. ස්තුතිය හරහා ටිකක් මෙයට විශ්වාසී. ඊළඟට තියෙනවා දෙවෙනි කොටුව එතන කුඩා කොටු පේලි හතරෙන් දෙවෙනි කොටුව. මොකක්ද එන්නේ? මොකක්ද දෙන්න එන්නේ? එතෙන්ට පුතේ එන්නේ අත්සන. එතනට එන්නේ අත්සන. පුතා ඊළඟට තියෙනවා තුන්වෙනි කොටුව. මොකක් එනවැද්ද එතෙන්ට? තව දෙකයි අපිට ඉතිරිලා තියෙන්නේ. ඒ තමයි තනතුරයි නමයි.
මට කියන්නකෝ අත්සනට පහලින් එන්නේ මොකක්ද කියලා. මොකක්ද එන්නේ අත්සනට පහලින්? කවුරුද කියන්නේ? පුතා 9යි එන්න ඕන අත්සනට පහලින්. ඇයි? මෙතන තුන්වෙනි කොටුවේ 9 කියලා අපි ලියන්නේ අත්සනට පහලින් 9 එන්නේ ඇයි? ඇයි අත්සනට පහලින් 9 එන්නේ? ඇයි තනතුරු දාන්න බැහැ? මතක තබා ගන්න අපිට අත්සන කාගේද කියලා බලා ගන්න ඕන නිසා තමයි අපි අත්සනට පහලින් 9 ලියලා. මොකක්ද හේතුව? අත්සන කාගේද යන්න දැනගන්න තමයි අපි අත්සනට පහලින් 9 යොදන්නේ. ඒක නිසා තුන්වෙනි කොටුවේ මෙතන එන්නේ. මෙන්න මේ කොටුවේ. අනිවාර්යයෙන්ම 9 ලියන්නට ඕන. ඒ අනුව එතනින් පස්සේ තියෙන කොටුවේ අපි දන්නවා තනතුර ලියන්න පුළුවන්. තනතුර ලියන්න පුළුවන්. තනතුර ලියුවහම හරි. ඒ වගේම ඔයගොල්ලෝ පේනවා මේ වම් පස පේනවා තවත් කොටුවක්. කවුරුද කියන්නකෝ වම් පස දින කොටුව මොකටද තියෙන්නේ? මොනවද එතන තියන්නේ? වම් පසින් තියෙන කොටුව මොකටද තියෙන්නේ මොනවද ලියන්නේ? උදාහරණයක් ඔයගොල්ලෝ එච්චර කොට සලකලා කරන්නේ අවශ්‍යත් නැහැ. නමුත් දැනගෙන ඉන්න ඕනනේ. උදා මොකටද මේ වම් පස කොටුව යන්නේ? වම් පස තිබෙන කොටුව කුමක් සඳහා වෙන්නද ඇද්ද? හිතලා කියන්නකෝ කවුරු හරි. වම් පස තියෙන කොටුව කුමක් සඳහාද? මෙන්න මේ කොටුව කුමක් සඳහාද කියලා අහන්න. මෙන්න මේ කොටුව කුමක් සඳහාද? පුතේ මේ කොටුව තියෙන්නේ කොටුව ඇතුලේ ලියා ගන්න පිටපත්. දැන් මම කියන්නම් පිටපත් කියන කාරණාව දැන් පිටපත් කොහොම ඔයගොල්ලෝට තේරෙනවා මොකක්ද මේ පිටපත් කියන්නේ කියලා. සාමාන්‍යයෙන් සමහර ආයතන වලට ලිපි ලියනකොට දැන් උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපි හිතමු මෙහෙම ඔබ කවදා හරි කවුරු හරි වාහනයක් ගන්න එකකට අත්සන් කරනවා ඒ ලීසින් සමාගමත් එක්ක එකතාවයට එනවා මම ගැරන්ටි විදියට නැත්නම් අපි මෙයාට අපියක් විදියට අත්සන් කරනවා. ඉතින් වාරික දෙකක් තුනක් මේ පුද්ගලයා ගෙවන්න නැති උනන් පස්සේ ඒ පුද්ගලයා සඳහා ලිපි නිකුත් කරනවා නැත්නම් ලිපි යවනවා තී කැඳවීම යවනවා. තී කැඳවීම මේ පුද්ගලයාට යවනවා. වාහනේ ගනිපු කෙනාට යවනවා. ඒතර ඔබ ඒ වාහනේ ගනිපු කෙනාට අපකරයක් ලෙස අත්සන් කරලා තිබ්බනම් අන්න ඒ ලිපියෙම සඳහන් කරනවා පිටපත් කියලා ලියලා යටින් අංක 1 කාටද එන්නේ අංක 2 දැන් අපි හිතමු මෙන්න මෙහෙම ලියනවා පිටපත් කියලා ලියලා අංක 1 පළවෙනි පිටපත ඊග අංක 1 කාටද අපි ලියනවා පළමු අපකා නමත් ඕන ලියනවා නමත් ලියනවා දැන් අංක 2 දෙවන අපකරු කියලා ලියලා නම ලියලා ඉස්සරහින් මොකටද කියලා කියනවා මොකටද කියලා දාන්නේ තමයි පළවෙනි අපකරු නමත් එක්ක ලියලා කියනවා කාරුණික දැනගැනීම සඳහා මේකේ දානවා කාරුණික දැනගැනීම සඳහා ඔබ මෙවැනි ලිපි දැකලා ඇති පිටපත් යොදන ලිපි දැකලා ඇති ඔය එක උදාහරණයක් මම කිව්වේ තව උදාහරණයක් ඔබට පැහැදිලි කරන්න පිටපත් ජවන ලිපි සම්බන්ධයෙන් අපි හිතමු පාසලේ මොකක් හරි සිදුවීමක් පිළිබඳව කවුරු හරි පාසලේ විදුහල්පතිවරයාට නිතර දෙවේලේ පැමිණිලි කරලා තියෙනවා. අපි හිතමු ඒ විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාවලියක් නැත්නම් ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් අනුගමනය කරන්නේ නැහැ කියලා. සාධාරණ නිලීමක් සම්බන්ධයෙන්. එතකොට අපි එහෙම නිකන් මේ වැඩේ කෙරෙන්නේ නැහැ කියලා හිතනවා නම් අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් ඒ විදුහල්පතිවරයාට ලිපියක් ලියන්න ඔබට මම මේව සඳහන් කර පරිදි මේ සම්බන්ධයෙන් තාමත් දෙදී කියලා නැහැ. ඒක නිසා නැවතත් ඒ පිළිබඳව සිහි ගන්න මේක ලියන මෙන්න මේ වැඩේ කරලා දෙන්න කියලා ලිපියක් ලියනවා. ඕන්නම් ඒ ලිපිය පුළුවන් ඉතින් ඉහළ බලධාරීන්ට පවා යොමු කරන්න. ඒක කරනවට මේ මම කියන එහෙම කරන අවස්ථා තියෙනවා. සමහර දේවල් එහෙම කරනවා. එතකොට
අපි ලිපිය යොමු කරනවා විදුහල්පතිවරයාට ලියන ලිපියෙම පහලින් තවල මේක ඒ ලිපියමයි දාන්නේ වෙන ලිපියක් නැහැ. ඒ ලිපියම ෆොටෝකොපි කරලා හරි මොකක් හරි කරලා හරි යොමු කරනවා අපි ලියන කොට්ටාස් අධ්‍යාපන කාර්යාලය අධ්‍යක්ෂතුමාට යමු. කලාපෙට යවමු. එයාට අපි ලියනවා පළාතට අපි කියන අධ්‍යාපන ලේකම්තුමාට ආදී ලෙස එක එක තැන් වලට මේ ලිපියම යවනවා නම් ලියන ලිපියම යවනවා නම් අපි මොකද කරන්නේ? ඒ කියන්නේ අපි හිතමු මෙන්න මේ ලිපියම තමයි මේ ලිව්ව ලිපියම තමයි මේ අනිත් අයට යවන්නේ කියලා. ඒ අයටත් පුතේ මේ ලිපියේ යව් බව මේ මුල් පිටපතේ සඳහන් කරන්නට ඕන. මෙන්න මේ අහවල් අයට මම මේ සම්බන්ධයෙන් දැනුම් දෙනවා. අපි තව උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපි හිතමු ගමේ ඉන්නවා මේ මොකක් හරි ගමේ මගේ පාරක් අබිලි වෙලා කියන්නේ පාරක් සවුත්තු වෙලා ගමේ ඉන්න ඔයගොල්ලෝ දන්න කියලා සමිතියක ඔබ ලේකම් කියලා හිතන්නකෝ. ඔබට පුළුවන් පුතේ ඒ සම්බන්ධයෙන් ලිපියක් ලියන්න ප්‍රාදේශීය සභාවට. ගමේ පාර අබලන් වෙලා කියලා ලියන්න පුළුවන්. එහෙම ලිව්වහම පුතේ මතක තබා ගන්න කාරණාවක් තියෙනවා. මේ ලිපිය සම්බන්ධයෙන් හරියටම වැඩ කෙරෙන්න නම් අපිට පුළුවන් මේ ලිපියත් පිටපත් යොමු කරන්න තවත් තැන්වලට. මේ ලිපිය පිටපත් යොමු කරන්න පුළුවන්. ප්‍රාය සභාවට යොමු කරනවා වගේම පළාත් සභාවට යොමු කරන්න පුළුවන් පළාත් ආයතනෙට. එහෙම නැත්නම් වෙනත් වගකීතු නිලධාරීන්ට එක් පිටපත් යොමු කරන්න පුළුවන්. එතකොට වැඩේ හරියට කෙරෙනවා. ඒ නිසා පිටපත් කියන එකත් රාජකාරී ලිපිවල වගේම ව්‍යාපාරික ලිපිවලත් බොහෝ විට අපිට දක්වනු ලැබෙන ලක්ෂණයක් බව මේ වෙලාවේ ඔයගොල්ලෝ සිහි ගන්න මතක තබා ගන්න. ඔබට සාමාන්‍ය විභාගෙත් මේක ලියන්න ලැබෙන්නට පුළුවන්. නමුත් යම් දවසක ඔබ මෙවැනි ලිපියක් සකසද්දී ඔබට පුළුවන් ඒ අවස්ථාවට ගැලපෙන්න එම ලියන ලිපියම වෙනත් අයට යොමු කරනවා නම් වෙනත් අයගේ දැනගන්න හරි අදාළ කටයුතු කරන්න හරි යොමු කරනවා නම් ඊට අනුව ඒ අයටත් මේ ලිපිය යවු බව මුල් පිටපත යවු බව මුල් පිටපතේම පිටපත් කියලා ලියලා එක කාට දෙමු කරේ දෙක කාට දෙමු කරේ තුන්වෙනි කාට දෙමු කරේ කියලා පිටපත් යොමු කරමු තැන්වල ලිස්ට් එකක් අග දාන්නට ඕනේ. එතකොට ලිපිය ලැබෙන කෙනා දන්නවා මේ මට යොමු මුල් පිටපතේ මට යොමු මුල් පිටපතේ අනු පිටපත් මෙන්න මේ තැන්වලට යොමු කරලා තියෙනවා. ඒ නිසා මම මේක දැනගන්නවා වගේ අනිත් අයත් මේක දන්නවා. ඒ අනුව කටයුතු කරන්න ඕනේ කියලා හැම කෙනෙක්ම දැන හඳුනා ගන්න. නිසා ඔන්න පුතේ රාජකාරී ලිපියක්, ව්‍යාපාරික ලිපියක් ආකෘතිය අපි හොඳින් මේ වෙලාවේ තේරුම් කරගත්තා, අවබෝධ කරගත්තා. ඒක නිසා ඒ දැනුමත් එකතු කරගෙන අපි ප්‍රායෝගිකව රාජකාරී ලිපියක් අපි සකසන්නට තමයි ඊට පස්සේ කටයුතු කරන්න හදන්නේ. හරිද? බලමු පළවෙනි කොටුවේ ඉඳන් අපි ආපහු නැවත එකපාරක් දී ගන්නවා ගත්තොත් පළවෙනි කොටුවේ අපි දැක්කා යවන්නාගේ නම හා ලිපිනය කමාව තිත සහ සිරස් රේඛාවට රචනා කිරීම කිරී අවධානය යොමු කළා. දිනේ ලිව්වා දිනේ සඳහා වඩාත්ම උචිත විරාම ලක්ෂණය උනේ තිත කියලා අපි හඳුනාගත්තා. ලබන්නාගේ නම හා ලිපිනය ලිව්වා විරාම ලක්ෂණ ලෙස කමාව සහ තිත යෙදුවා. ඊළඟට ආමන්ත්‍රණය යෙදුවා විරාම ලක්ෂණයක් ලෙස කමාව යෙදුවා. ඊළඟට මාතෘකා පාඨය යෙදුවා මාතෘකා පාඨයේ විරාම ලක්ෂණ ලෙස තිත නොයදන්න ඕනේ කියලා අපි කිව්වා. ඒ වගේම මාතෘකාවේ අක්ෂර ඕනනම් අපිට පොඩ්ඩක් ලොකුවට ලියන්න පුළුවන් කියලා. අකුරු ලොකු කරලා ලියන්න පුළුවන් කිව්වා. මාතෘකාවට පහලින් මාතෘකාවේ වචන නොකැපෙනසේ අකුරු නොකැපෙනසේ මාතෘකාවේ ස්පර්ශ වන පරිදි ඉරක් යොදන්න ඕනේ කියලා කිව්වා. හරිද? ඊළඟට අපි ගත්තොත් එහෙම අන්තර්ගතය ගත්තොත් ඡේදාකෘතිය භාවිතා කරන්න එපා කිව්වා. කරුණු ආකෘතිය භාවිතා කරන්න කියලා කිව්වා මේකෙදි. අපි ඒක ප්‍රායෝගිකව ලියනකොට බලමු. ඊළඟට ස්තුතිය හෝ මේට විශ්වාසී කියන දෙකෙන් එකක් හෝ දෙකම භාවිතා කරන්න පුළුවන් කිව්වා. අත්සන යොදන්න කියලා කිව්වා. අත්සනට පහලින් අත්සන කාගේද යන දැන ගැනීම සඳහා නම ලියන්න කිව්වා. ඊළඟට මේ නම කාගේද කියලා මොන වගේ කෙනෙක්ගෙන්ද මේ ලිපියාව කියලා දැනගන්න ලියන්න කිව්වා. එයාගේ තනතුර ඊට අමතරව මේ මුල් පිටපත තවත් යොමු කරනවා නම් මේකම තව කාට හරි යොමු කරනවා නම් මේකම යොමු කරනවා නම් මේ සම්බන්ධයෙන් දැනුම් දෙනවා තව කාට හරි මෙන්න පිටපත් ඉදිරිය හදලා යොමු කරන්න පුළුවන් කියලා. ඒ සඳහා මෙන්න මේ ආකෘතිය පැරණි ආකෘතිය මේ තියෙන්නේ ඒ ස්ථාන වලින් ඕන විදිය. ඉතින් ඔක භාවිත කරලා අපිට රාජකාරී ලිපියක් හෝ ව්‍යාපාරික ලිපියක් රැකීමේ කියාව තියෙනවා. ඒතර පරිගණකාශ්‍රේ රචනාවන්ගේ නූතන ආකෘතිය කියන කී අපගේ අවධානය යොමු කළොත් මෙතනත් තියෙන අර කරුණු ටිකම තමයි. ඉතින් දැන් මම හදන්නේ මේ එතන තියෙන කරුණු ටික මෙතන ලියන්න නෙමෙයි. හරිද? මෙතන අපි ප්‍රායෝගිකව මේ 2009 ආපු
රාජකාරී ලිපියේ ආකෘතික අංග ටික මෙතෙන්ට පෙළගස්සන්නට හදන්න. මේක ඉතාම අවබෝධයෙන් කරන්න ඕන වැඩක්. වඩා නිවැරදිව කරන්න ඕන වැඩක්. නිසා මේක අපි ඉස්සල ප්‍රශ්න කියවලා මෙතෙන්ට එන්න ඕන ටික එකින් එක ලියමු. රුක්මල් වැව පොලිස් ස්ථානාධිපති විසින් ඇඹිලිපිටියේ විපුල ප්‍රජා මණ්ඩලයේ ලේකම් ජයන්ත සූර්යකාන්ත වෙත ඉවර ලද ලිපියකින් කොටසක් පහත දැක්වේ. එම ලේකම් ඔබේ සිතා මේට වචන 100කින් පමණ පිළිතුරක් ලියන්න. වචන 100ක් තමයි සාමාන්‍යයෙන් අපිට කියන්නේ. ප්‍රායෝගික ලේඛනයක සකසන්න ගියාම අප වචන 100කින් විතර හදන්න පුළුවන් ප්‍රායෝගික ලේඛනයක් තමයි අපිට දෙන්නේ. ඉතින් මේ ප්‍රායෝගික ලේඛනයේ පුතේ පොඩි වෙනසක් වෙනවා. මොකද හේතුව මේ ප්‍රායෝගික ලේඛනයේ සකසද්දී අපිට තියෙන ගැටලුවක් එනවා. මොකද වචන 100ක් කියලා කියන්නේ වැඩි වචන ප්‍රමාණයක් මේ ප්‍රායෝගික ලේඛන වල විශේෂයෙන්ම රාජකාරී ලිපි ව්‍යාපාරික ලිපි වචන පුළුවන් තරම් අඩු කරලා කරුණු විදිහට තමයි ලියන්නේ. නමුත් මෙවැනි අවස්ථාවක වචන 100ට ගැලපෙන්න අපි ලිපිය සකසන්නත් ඕන. වචන 100ක් කරගෙන මහා ගාණක් නෙවෙයි. සාමාන්‍ය පේලි 10ක් විතර වචන ප්‍රමාණයක්. පේලි 20ක් විතර නේද? ටික මෙතන හැදෙනවා. බලන්න. වෙළඳ ව්‍යාපාරිකයන් සිටිනෙකු හෝ ද විදල් ආධාර ඇතිව මෙවර පැවැත්වෙන බක්මහ උල්ලට ඔබ ප්‍රජා මණ්ඩලයේ සහයෝගය අපේක්ෂා කරමි. කවුද මේ ලිපිය ලියන්නේ? මේ ලිපිය ලියන්නේ පොලිස් ස්ථානාධිපතිතුමා. හරිද? ඒතර කියනවා මොකක්ද කියන්නේ? වෙළඳ ව්‍යාපාරයෙන් නියමිත දෙනෙකු විදල් ආධාර ඇතිව මෙවර පැවැත්වෙන බක්මහ උල්ලට ඔබගේ ප්‍රජා මණ්ඩලයේ සහයෝගය ඉල්ලනවා. ජන ගායනා හා ජන නැටුම් ජාතික ක්‍රීඩා ආදී පිළිබඳ තරගයේදී පැවැත්වෙනවලු. ගැහැණු පිරිමි දෙපක්ෂයන්ම සහභාගී වෙන්නත් පුළුවන්ලු. ඉහත කී දේ අංශ සඳහා ඔබගේ ප්‍රජා මණ්ඩලයේ සහභාගීත්වය අපේක්ෂා කරන ලබන අතර සහභාගී වන තරග ඉසව් පිළිබඳ විස්තර අපට අවශ්‍යය. ළමා තරුණ වැඩි සියල්ලන්ටම වෙන්වෙන්ව ඉදිරිපත් විය හැකි තරග රාශියක් ඇත. දැන් මේකේ අපි අන්තර්ගතේන දාලා කරුණු ටික මෙන්න මෙතනින් එහා ගන්න තියෙනවනේ. මෙන්න මේ ජන ගායනා මේ කියන කොටස ඉඳලා මෙන්න මෙතනට වෙනකම් පුතේ මෙන්න මේ ටිකට දාලා උත්තරයක් බලාපොරොත්තු වෙනවා. කවුද? පොලිස් ස්ථානාධිපතිතුමා. මොකද්ද උත්තරේ? එයා කියනවා මෙන්න මේ තරඟ තියෙනවා. මෙන්න මේ තරඟවට ගැහැණු පිරිමි දෙපක්ෂයකම සහභාගී වෙන්න පුළුවන්. ඒ සහභාගී වෙන්න ඔබේ ප්‍රජා මණ්ඩලය සහභාගීත්වය විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ තරඟ සඳහා සහභාගී වෙන ළමයි තරුණයින් වැඩිහිටියන් සහභාගී වෙන අයගේ විස්තර අපිට ඕන. මේ සහභාගී වෙන විස්තර අපිට ඕන. අන්න ඒ පිළිබඳව විතර විවරණයක් කරන්න කියලා තමයි කියන්නේ. අපි එහෙනම් බලමු මේකේ පළවෙනි කොටුවට එන්න ඕන එක මෙතනින් හදලා ගන්න. හැමදාම මෙහෙම පුතේ. විභාගයේදී ඔබට මේ වැනි ප්‍රශ්නයක් දුන්නාම මාත් ඔබට දෙන්නේ නැහැ යවන්නාගේ ලිපිනේ. ඔයා මොකද කරන්න ඕන? යවන්නාගේ ලිපිනේ අර ඡේදයෙන් හදලා ගන්න ඕන. බලමු මෙතනින් අපි යවන්නාගේ ලිපිනේ හදලා ගමු. ලේසි, අමාරු නෑ, හරිම ලේසි. කොයි වෙලාවකවත් පුතේ දීලා තියෙන ඡේදයෙන් වචන ගලපන්න යන්න එපා. දීලා තියෙන ඡේදේ වචන ටික අරගෙන එහෙම ලියන්න යන්න එපා. දීලා තියෙන ඡේද කියවලා තේරුම් අරන් අහන දේ උත්තරේ ලියන්නට ඕනේ. ඒ නිසා මේකේ යවන්නාගේ ලිපිනේ අපි ලියමු ඉක්මන් කරලා. මොකද්ද පුතේ යවන්නාගේ ලිපිනේ බවටපත් වෙන්නේ? කවුරුරේ කියන්නකෝ. යවන්නාගේ ලිපිනේ මොකද්ද මේ? පොලිස්පති. පොලිස්පතිද පොලිස් ස්ථානාධිපති නේද? පොලිස්පති කියන්නේ ස්ථානාධිපති. හරි. පොලිස් ස්ථානාධිපති. ලියාගන්න අපිට මෙන්න මේ හැදේට ලියන්න. හරිද? මේ මම පොඩි ඉරක් දාගත්තා. එළිම නැති ටිකක් බලන්න. පළවෙනි කොටු වෙනවා මෙන්න මෙහෙමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ හදලා ලියන්න මම බලලා හදලා ලියන කිය. මේ බලන්න. පොලිස් ස්ථානාධිපති. මොකක්ද දන්නවද? විරාම ලක්ෂණي අනිවාර්යෙන් පස්සේ ලියන්න තියන්න එපා. ඒ වෙලාවට තමයි. කම. පොලිස් ස්ථානාධිපති පොලිස් ස්ථානය රුක් මල් වැව විරාම ලක්ෂණය කොහෙද? ඇඹිලි
තිත දැන් හොඳට බලන්න විරාම ලක්ෂණ සහ ශිල්පී දක්ෂතාවය කෙරෙහි මේ බලන්න පුතා මෙන්න තිරස් රේඛාවට සමගාමී ලෙස නැත්නම් ගැළපෙන විදිහට අදාළ ලිපියේ පේජ් එක සැකසුවා. මෙහෙන් එහෙම එකක් නෑ. මෙහෙන් හරි තිරස් රේඛාවක් තියෙනවා. ඔකට පේනවා. මේ බලන්න. ඔකට පේනවා. ඉතින් මේ පෙළට ගන්න ඕනේ. මේක අනිවාර්යෙන් කළ යුතුමයි. ඊළඟට බලන්න පැහැදිලිවම විරාම ලක්ෂණ යොදන්න. කමා ටික අනිවාර්යෙන්ම පැහැදිලිව. ලියන අතරෙම ලියන්න. දැන් ලියන අතරෙම විරාම ලක්ෂණ යොදාගෙන යන්න. පස්සේ විරාම ලක්ෂණ දාන්න තියන්න එපා. එතන කමා ටික නිවැරදි වෙන්නට ඕන. ඊළඟට සිත අනිවාර්යෙන් එන්න. දැන් ඔකට සමහරලාට මේකේ අඩු මොගල් ලියනකොට විරාම අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් මේක පිරුණු උත්තරයක්. පිරුණු ලිපිනයක්. මගේ ලිපිනේ පොලිස් ස්ථානාධිපති ලිපිනේ. මොකද? පොලිස් ස්ථානාධිපති පොලිස් ස්ථානයේ රුක්මල් වැව ඇඳලි පිටිය. පිරුණු ලිපිනයක් නේ. නිසා මේ ලිපිනේ කිසිම අඩුපාඩුවක් නැහැ. ඔබටත් මෙන්න මෙහෙම ලිපිනයක් සකසා ගැනීමේ හැකියාව තියෙන්නට ඕන. මෙහෙම ලිපිනයක් සකසා ගැනීමේ හැකියාව තියෙන්නට ඕන. දැන් ඔක ලියාගන්න කවුරුත් ලියාගන්න. පළවෙනි කොටුවට එන්න ඕන කොටස පොලිස් ස්ථානාධිපති පොලිස් ස්ථානයේ රුක්මල් වැව ඇඳලි පිටිය. ඔබට පේනවා මෙහෙම ලිපිනයක් මේකේ නේ. මේ ප්‍රශ්න මෙහෙම ලිපිනයක් නේ. අපි ලිපිනය හදාගන්න. අපි විසින් ලිපිනය හදාගත්ත ඔයගොල්ලන්ටත් ලිපිනය හදාගන්නලෝ මෙතනින් එහා තියෙන භෞතික විභාග ප්‍රශ්නවත් දිහා බලනකොට තේරෙවි ලිපිනය අපි හදා ගන්නවා කියන්නේ. ලිපිනයක් අපි හදාගත්තා. ඊළඟට අපි ලියා ගන්න ඕන පුතා ඊළඟ කොටුවේ දිනේ දෙවදර දිනේ අපි ගැලපෙන විදිහට හදා ගන්න ගැටලුවක් නැහැ. පොඩක් පහලින් ගොඩක් පහලින් නෙවෙයි හැබැයි. ගොඩක් පහලින් ඔබට පේනවා පොඩි වැඩි ඉඩක් තියෙන කොතනද? ලිපිනයයි මෙන්න මේ දෙක අතරින් වැඩි ඉඩක් තියෙන්නේ. එහෙමම තමයි ආකෘතිය එන්නට ඕන. ඒතර මේක දිනය මෙතන ළඟින්ම ලියන්න ඕන. ඇබිලි පිටිය කියන තැනින්ම දිනය ලියන්න ඕන. 2001යි තිත 3යි තිත 13 කියලා එන්නට ඕන. يعني අර ලිපිනය අයිනෙම එන්න ඕනේ කියලා මම කියන්නේ. ලිපිනය ආසන්නයේම එන්නට ඕන අපිට පේන්නේ නැතුව ලිපිනය ආසන්නෙම එන්න ඕන. ලිපිනය ආසන්නෙම එන්නට ඕන. එහෙනම් මේක ඉවරයි. අපි ඉක්මන් කරලා ඉවර මේක අන්තර්ගතය කතා කරන වෙලාව මදි වේවි. නමුත් මේක කතා කරන එක අපි පිළිවෙලට හරියට කතා කරගන්නට ඕන. අඩුපාඩුවක් නැති වෙන්න. හරිද? නැවත මේ වගේ දිගට කතා කරගෙන ඉන්න වෙන්නේ නැහැ නේ මේකට. ඔයගොල්ලෝ ලියන්න වෙනවා. මම ඊට පස්සේ ඔයගොල්ලෝ සාකච්ඡා කරන්න වෙන මොකුත් කරන්නේ නැහැ. ඊළඟට අපි ගත්තොත් බලන්න ඊළඟට තියෙන ලබන්නාගේ ලිපිනේ. ඉතින් ලබන්නාගේ ලිපිනයක් මෙතන නැහැ. ලබන්නාගේ ලිපිනයක් මෙතන එහෙම නැහැ. ඒකත් හදාගන්න වෙන්නේ අපිට. ඒකත් අපි හදාගන්න. මේ බලන්න අපි හදමු. ලබන්නාගේ ලිපිනයත් අපි හදමු. කියන්නකො ලබන්නාගේ ලිපිනේ ඉස්සෙල්ලා වෙන්නේ මොකක්ද කියලා මේක. කවුරු හරි මොකක්ද දෙන්නේ? ලේකම් හොඳ නැති පුතා නම ලියුවොත් ඉස්සෙල්ලා. මොකද වැදගත්කම තියෙන්නේ නමනේ. නිසා මතක තබා ගන්න නම ලියන්න. මොකද්ද? ජයන්ත සූර්යකාන්ත. ජයන්ත සූර්යකාන්ත. ඒ වෙලාවෙම විරාම ලක්ෂණ යොදන්න. පස්සේ යන්න තියන්න එපා. ජයන්ත සූර්යකාන්ත. මොන විරාම? ජයන්ත සූර්යකාන්ත. දැන් පුළුවන් අපිට දාන්න පුළුවන්. මොකද්ද? කවුද මේ? ජයන්ත සූර්යකාන්ත කියන්නේ කවුද? ලේකම්. ලේකම් කියන මැදින් එහෙම ලියනව නෙවෙයි. අර කොණින්ම ලියන්න ඕන. ලේකම් කියන ලියලා විරාම ලක්ෂණ යොදන්න. ලේකම්. කොහේ ලේකම්ද? විපුල ප්‍රජා
මණ්ඩලය විරාම ලක්ෂණය උදාන විපුල ප්‍රජා මණ්ඩලයේ ලේකම් ආයි විරාම ලක්ෂණයක් ආවා ඊට පස්සේ කොහේ විපුල ප්‍රජා මණ්ඩලයේද MBDPT කොහොම ලිපිනයක් පුතා මේක දැන් තිබ්බේ නෑනේ අපි හදාගත්තා බලන්න මේ පැත්තෙන් එක පෙළට ඇවිල්ලා නිවැරදි විරාම ලක්ෂණ ටික යොදලා පිළිවෙලට පේන්න වෙන අවස්ථාවකට වඩා මේ ප්‍රායෝගික ලේඛන ලිපියක් ලියනකොට ඔයගොල්ලෝ හොඳට පේන්නේ විරාම ලක්ෂණ යොදන්න ජයන්ත සූර්යකාන්ත ලේකම් විපුල ප්‍රජා මණ්ඩලය ඇම්බිලිපිටිය ඉතිතු ගැටලුවක් නැහැ මේ ලිපින ලියුම් එනවා මොකද මේ යවන්නාගේ ලිපින ලියුමක් කියන්න පුළුවන් වෙන්න ඕනේ ලබන්නාගේ ලිපින ලියුමක් ලැබෙන්න පුළුවන් වෙනවා සාමාන්‍යයෙන් එන්විලොප් එකක ලියුවොත් ඒ ලිපිනේ ලියුමක් යන්න ඕනේ නිසා මේක නිකන් සමහර ලියයි ප්‍රජා මණ්ඩලයේ ලේකම් ඒවත් සමහර ලියලා තිබේනවා ඔක ලියවන්න සමහර ලියන්නේ ජයන්ත සූර්යකාන්ත ප්‍රජා මණ්ඩලයේ විපුල ප්‍රජා මණ්ඩලයේ ලේකම් ඇම්බිලිපිටිය ඔහොම ලියවම වැරදි එහෙම එකක් තිබුණාට මේකේ මේ කියන අපුරු ගලපලා අපි ගන්න ඕන ලිපිනේ හදලා මතක තබා ගන්න හරිද ඔන්න ওই විදිහට ලියන්නට ඕන ඔයගොල්ලෝ ওই කොටුව තුල අර මෙන්න මෙතන තුන්වෙනි කාරණාව විදිහට මේකේ ඒ විදිහටම ලියලා තියන්න මෙතනින් ඒ විදිහටම ලියලා තියන්න හරි එකක් නම් අය මේ ඔයගොල්ලෝ පේනවා දැන් මේ ලිපින දෙකම අපි නිර්මාණය කරගත්තා කියලා. ලිපින දෙකම නිර්මාණය කරගත්තා. ඒක ඔබට තියෙන හැකියාවක් වෙන්නට ඕන ලිපින දෙකම නිර්මාණය කිරීම. ඊළඟට අපි ආමන්ත්‍රණය. මොකක්ද මේකේ තියෙන ආමන්ත්‍රණය? මේකට ගන්න පුළුවන් ආමන්ත්‍රණ විදිය ගත්තොත් එහෙම. මොන වගේ ආමන්ත්‍රණයක් අපිට ලියන්න පුළුවන්ද? මේක පුළුවන් විවෘත ආමන්ත්‍රණයක් කියන එකේ. ඕන අපිට ලියන්න පුළුවන් सामान्य में गरु रखिया නිසා ගරු නඳුරක් නිසා ගරු ලේකම් තුමනි කියලා ලියන්න පුළුවන්. කොහොම ලියන්නත් පුළුවන්. ගරු ලේකම් තුමනි කියලා ලියන්නත් පුළුවන්. කිසි ගැටලුවක් ලේකම් ලියනකොට කායන්න අනිවාර්යයෙන්ම අල්ප ප්‍රාණය කියලා මතක තබා ගන්න ලේකම් කියලා ලියනකොට ගරු ලේකම් තුමනි කියලා ලියන්න පුළුවන්. ආමන්ත්‍රණය කරන්න පුළුවන්. වඩා හොඳ ආමන්ත්‍රණයක් ඒක. එහෙම නැත්නම් මහත්මයානි කියලා ලියන්න පුළුවන්. මහත්මයානි කියලා ලියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ මහත්මයානි කියලා ලියන්නත් පුළුවන් හරිද උඩට වෙනත් ආමන්ත්‍රණයක් ඔබට හිතන ඒත් කමක් නැහැ මම හිතන ගරු ලේකම් තුමනි කියන එක වඩාත් ගැළපෙන මොකද බැටුම් නොලබන තනතුරක් දරන කෙනෙකුට තමයි ගරු කියන වචනේ භාවිතා කරන්නේ ගරු කියලා මේ මැටුක් ගන්න කාටවත් භාවිතා කරන්න බෑ සාමාන්‍ය විහාරයේ මතක තබා ගන්න බැටුම් නොලබන ස්වේච්ඡා තනතුරක ඉන්න කෙනෙකුට තමයි ගරු කියන වචනේ භාවිතා කරන්නේ නමුත් එහෙම එකක් නෑ අපේ සමාජය හදාගෙන තියෙන්නේ වැඩි වැඩිපුරම ගන්න කෙනාට ඉඳලා වැඩි වැඩිපුර ගන්න කෙනාට නෑ වැඩිපුර ගෞරවය දෙන්න ගරු කියන එක භාවිතා කරනවා. ගරු ස්වාමීන් වහන්සේ හරි. ගරු භාණ්ඩාගාරික ගරු ලේකම් එහෙම තමයි. අපි මේ දෙකෙන් කැමති එකක් ඔබට භාවිතා කරන්න පුළුවන්. ඊට ගැළපෙන එක දැන් මම විභාගෙදී මේ එකම නෙවෙයි ඊට වඩා ඔයගොල්ලෝ ඊට ගැළපෙන්න භාවිතා කරනවා. හරි. විරාම ලක්ෂණ අනිවාර්යෙන් තියනවා. මම කියවනේ මේ විලම විරාම ලක්ෂණ භාවිතා කරනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මාතෘකාව මොකද මේක ගන්න පුළුවන් මාතෘකාව කවුරු යෝජනා කරන මාතෘකාවක් මොනවාගේ මාතෘකාවක්ද මේකට ගන්න පුළුවන් ලියාගන්න පුතේ මාතෘකාව බක්මහා උලෙල සඳහා සහයෝගය ලබා ගැනීම මෙතන ලියන්න බක්මහා උලෙල සඳහා සහයෝගය ලබා ගැනීම බක්මහා උලෙල සඳහා සහයෝගය ලබා ගැනීම බක්මහා උලෙල සඳහා සහයෝගය ලබා ගැනීම ඒක ඔයගොල්ලෝ මම අකුරු පොඩ්ඩක් ලොකු කරලා මම ෆොටෝ පොඩ්ඩක් ලොකුට දාලා තින්නේ එකයි
අකුරු ගොඩාක් ලොකුට නෙවෙයි තාපේ හරි හැම අකුරු වලට වඩා චුට්ටක් ලොකුට ලියන්න පුළුවන් නම් හොඳයි. සහාය කියලා බලන්න. මම මෙතනින් අවසන් කරන්න වෙනකොට ඒවට පාඩම එක දවසක් කතා කරන්න වෙන්නේ ලබා ගැනීම. බක්මහවුල්ලි සඳහා සහායකය ලබා ගැනීම. මම ඔන්න උතර වැරද්දක් විතරක් කියලා නවත්තන්නම්. දැන් සමහරු දැන් ඕකේ දැන් ඔයගොල්ලෝ මම ටිකක් ලොකු අකුරෙන් ලියන්න කියලා කිව්වා. ලස්සන අකුරෙන් ලියන්න කියලා කිව්වා. බක්මහවුල්ලි සඳහා සහායකය ලබා ගැනීම කියලා ලිව්වා නම් සමහරුන්ට බක්මහවුල්ලි සඳහා සහායෝගය ලබා ගැනීම සම්බන්ධවයි කියන වචනේ දානවා. සම්බන්ධවයි කියන වචනේ ඕනේ. තව සමහර ලියනවා බක්මහවුල්ලි සඳහා සහායෝගය ලබා ගැනීම පිළිබඳවයි. ඇයි පිළිබඳව ඕනේ? නිසා පිළිබඳවයි සම්බන්ධවයි සඳහා පිනිස ඕනේ. ලියන්න එපා කිසිම සඳහා සම්බන්ධවයි පිනිස ආදී වචන කිසිත් භාවිත කරලා මම දැක්වන්නේ බක්මහවුල්ලි සඳහා සහායෝගය ලබා ගැනීම. එච්චරයි. බලාපොරොත්තු වෙන්නේ ලිපි ලියන්නේ ඔකට. බක්මහවුල්ලට සහායෝගය ලබා ගන්න. ලිපි අතර ගත්තහම ලේකම් දන්නවා මේ ලිපි වල තියෙන්නේ මෙන්න මේ සඳහා කියලා. අන්තර්ගතය අපි ලියන්නට ඕන. sorry බක්මහවුල්ල සඳහා මොකද ලියන්න ඕන? සහායෝගය කවුරුවත් කිව්වේ නැහැනේ දැන් මේ මාරු වෙලානේ කියලා තියෙන්නේ. බක්මහවුල්ල සඳහා සහායෝගය දැක්වීම. මාතෘකාවත් වෙනස් වෙන්න ඕනේ නේද පුතේ? sorry ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය වෙනස් වෙන්න ඕන කොහොමද එන්න ඕන ආමන්ත්‍රණය? අපි ලිව්වේ ලේකම්ටනේ ආමන්ත්‍රණේ. ලේකම්ටනේ ආමන්ත්‍රණය එන්න ඕන. කවුද ලේකම්නේ ලිපි ලියන්නේ? කොහොමද ලියන්නේ? ස්ථානාධිපතිතුමනි. එතන හදාගන්න. ඔයගොල්ලෝ කවුරුව මතක් කරෙත් නෑ මමත් මේ ලේකම් කියලා හිතාගෙන ලේකම් මේ ස්ථානාධිපතිතුමා ලේකම්ට නේද ලිව්වේ. විතර ලියන්න කොහොමද? මාරු වෙනවා. ස්ථානාධිපතිතුමනි. ඕනම් පොලිස් ස්ථානාධිපතිතුමනි කියලා ලිව්වක් කමක් නෑ. ඒක හදාගන්න. වැරදීමක් එතන පොලිස් ස්ථානාධිපතිතුමනි කියලා හදාගන්න. කවුරු ලිව්වනම් ඒක හදාගන්න පොලිස් ස්ථානාධිපතිතුමනි කියලා. පොලිස් ස්ථානාධිපතිතුමනි. මාතෘකාව බක්මහවුල්ල සඳහා සහායෝගය දැක්වීම. බක්මහවුල්ල සඳහා සහායෝගය ලබා ගැනීම කියලා හරි අයවන්නේ නැති අපි ලියනවා බක්මහවුල්ල සඳහා සහායෝගය දැක්වීම. බක්මහවුල්ල සඳහා සහායෝගය දැක්වීම. බක්මහවුල්ල සඳහා සහායෝගය දැක්වීම කියලා අපි ලියනවා. බක්මහවුල්ල සඳහා සහායෝගය දැක්වීම. බක්මහවුල්ල සඳහා සහායෝගය දැක්වීම. හරි මේ බක්මහවුල්ල සඳහා සහායෝගය දැක්වීම සඳහා නැත්නම් දැක්වීම සම්බන්ධව දැක්වීම පිළිබඳවයි ඒව ඕනේ. පිළිබඳව සම්බන්ධය සඳහා ආදී මුත් ලියන්න එපා. බක්මහවුල්ල සඳහා සහායෝගය දැක්වීම කියලා ලියනවා නම් ඉවරයි. හරිද? ඊට පස්සේ ඒක යටින් ඉරක් අඳින්නට ඕනේ ඒක ඔයගොල්ලෝ කරන්න. මෙතන ඉඳලා මෙතනින් ඉදිරියට මම ඊළඟ දවසේ සාකච්ඡා කරන්නම්. කාලය මොනවා කියලාද 17 ඔව් කියන්න පුතේ. ලිපින දෙක මාරු වෙන්න ඕනේ. ඇහුන්නේ. ලිපින දෙක මාරු වෙන්න ඕනේ. ලිපින දෙක මේ දෙවෙනි ලිපිය මොකක්ද අපි? නෑ ලිපින දෙක මාරු වෙන්න ඕනේ නේද? ලිපිය ලියන්නේ කවුද? අපි පහලින් ලිව්වේ මොකද්ද? ඉස්සෙල්ලා ලිව්වේ මේ පොලිස් ස්ථානාධිපති කියලා ලිපිය නේද? ඔව් සර්. එහෙනම් ඒ දෙකත් මාරු වෙන්න ඕන. එකත් හදන්න. එකත් හදන්න. ඒ දෙකත් මාරු කරන්න. හරි. එහෙනම් වෙලාව ඉක්මවා ගිය නිසා අපි නවත්තමු. ප්‍රශ්න ඇති සමහරලා නමුත් අපි දැන් කතා කරන වෙලාවක් නෙවෙයි. අර ලිපින දෙක මාරු කරලා ඒ ටික හදා ගන්න. අපි ඊළඟ දවසේ මේක ඉතුරු ටික සාකච්ඡා කරමු. තවත් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරනකොට ඔබට මේ සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. තවදුරටත් මම හරවා ගැනීමේ හැකියාව තියෙයි. එහෙනම් අපි නවත්තනවා. හැම කෙනෙකුටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. ආයුබෝවන් සර්. ආයුබෝවන්.